ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මේ උදෑසනත් සෑම කෙනෙක්ව පිළිගන්න අතර ඒ ස්වාමීන් වහන්සේගේ දවසේදී උන්වහන්සේගේ නාමයෙන් අපි අපේ නිවෙස්වලත් ඕනෑම ස්ථානයක රැස් වෙනවා. උන්වහන්සේගේ නාමයෙන් ඒ ස්ථානයේ උන්වහන්සේ සිටිනවා. ඒක තමයි ඒ සභාවේ කොටස්. ඒ නිසා මේ උදෑසනත් උන්වහන්සේ යහපත්ව සිටිනවා. උන්වහන්සේ බලවත්ව සිටිනවා. අපි දකිනවා මේ ලෝකයේ වෙන්නා වූ බොහෝ දේ. අපි දකිනවා උන්වහන්සේගේ වචනේ ලියලා තිබෙන ඒ අවසාන කාලේ වෙන්න විය යුතු දේ බයිබලයේ ලියා තිබෙන කාරණා ඒවා ශීඝ්‍රයෙන් ඒවා වෙමින් පවතිනවා. ඒ වගේම විශාල බොරුවක් විශාල මේ රැවටීමක් මේ මුළුල්ලේ අපි දකිනවා වෙමින් පවතිනවා. ඒ සෑම දේ එසේම තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්, දෙවියන් වහන්සේ කියලා කියන්නේ කවුද? මම ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. අල්ලාහ්වත් ඔය වෙන දෙවිවරු නෙමෙයි. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඔබ මම මේ සෑම දෙයක් මැද්දේ ඔබට මට ජය තිබෙනවා. ඔබට මට බලාපොරොත්තුවක් තිබෙනවා. අපි අද බලමු යම් කාරණාවක් ගැන. මේ කාරණාවත් අපි දකිනවා වර්තමානයේ මුළු ලෝකයේ මුළුල්ලේ ඒ විවාදයට පත් වෙන කාරණාවක්. ඒක තමයි නිදහස් කැමැත්ත. ෆ්‍රී විල් කියලා කියනවා ඉංග්‍රීසි වලින් අපි. ෆ්‍රී විල් නැත්නම් නිදහස් කැමැත්ත. අපි උන්වහන්සේගේ වචනය තුල ඉතා කුඩා කාරණාවක් විතරක් අපි බලන්න යනවා අද මේ නිදහස් කැමැත්ත ගැන. මොකද මේ නිදහස් කැමැත්ත කියන වචනේ අපි වැළුවොත් මේ නිදහස් කැමැත්ත කියන මේ අදහස ගැන බොහෝ මිනිස්සු මේකට විරුද්ධව සිටිනවා. බොහෝ තර්ක විතර්ක තිබෙනවා මේ සමාජය තුල, විද්වතුන් තුල මේ නිදහස් කැමැත්ත. පිරිසක් කියනවා නිදහස් කැමැත්තක් කියලා දෙයක් නැහැ. තවත් පිරිසක් කියනවා නිදහස් කැමැත්ත කියලා දෙයක් තිබෙනවා. මෙවැනි බොහෝ විවාදාත්මක මාතෘකාවක් තමයි නිදහස් කැමැත්ත. නමුත් මම මේ විවාදාත්මක දේවල් නෙමෙයි අද කතා කරන්න යන්නේ. දෙවියන් වහන්සේ තුල ඔබට මට තිබෙන මේ නිදහස් කැමැත්ත තුල යම් කාරණාවල් අපි වචනෙන් පොඩ්ඩක් බලන්න යනවා. අපි බලමු උන්වහන්සේගේ වචනේ. අපි දැන් නිදහස් කැමැත්ත නැත්නම් ෆ්‍රී විල් කියලා කිව්වොත් එහෙම ඒකේ අර්ථය නම් ඒ දෙවියන් වහන්සේ මිනිසාට ඒ අවස්ථාව දෙනවා සම්පූර්ණයෙන්ම ඔහුගේ හෝ ඇයගේ ඒ ඉරණම තීරණය වන අයුරින් තීරණ ගන්නා පිණිස මනුෂ්‍යයට නිදහස් කැමැත්තක් දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. නිදහස් කැමැත්තක්. සාමාන්‍යයෙන් දැන් ඔය මේ ඩික්ෂනරිස් වල ශබ්දකෝෂ වල අන්තර්ජාලය තුල ඒ ඩික්ෂනරිස් වල නැත්නම් ශබ්දකෝෂ වල මේ ෆ්‍රී විල් කියන එකකට විවිධ අර්ථකථන තිබෙන අතර මම එක ඒ ඩික්ෂනරි එක ශබ්ද ඒ කෝෂයක තිබුණු අර්ථකථනයක් මම කියන්නම්. මුලින්ම මම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නම්. එතනදී ඒ ෆ්‍රී විල් කියලා කිව්වම ඒ ෆ්‍රී විල් in humans the power or capacity to choose among alternatives or to act in certain situations independently of natural, social or divine restraints. මම සිංහලෙන් එහෙම කිව්වොත් එහෙම එක මිනිසුන්ගේ නිදහස් කැමැත්ත යනු විකල්පයන් අතර තෝරා ගැනීමට හෝ ස්වභාවික, සමාජීය හෝ දිව්‍යමය සීමා කිරීම් වලින් තොරව ස්වාධීනව යම් තත්වයන් යටතේ ක්‍රියා කිරීමට ඇති හැකියාව හෝ ඒ ක්ෂමතාවය කියලා අපි අර්ථකථනය කරන්න පුළුවන් මේ ෆ්‍රී විල් නැත්නම් නිදහස් කැමැත්ත. මම හිතනවා මේක යම් ප්‍රමාණයකට ඔයගලන්ට තේරෙනවා ඇති කියලා. දැන් මේ නිදහස් කැමැත්ත ගැන මේ මුළු ලෝකේම බොහෝ මතාන්තර තිබෙනවා. පරිණාමවාදීන්, අදේවවාදීන් නිදහස් කැමැත්ත කියලා දෙයක් නැහැයි කියලා සමහරු බහුතරයක් කියනවා. නමුත් අපි බලමු දැන් දෙවියන් වහන්සේ මේ මුළු මනුෂ්‍ය සංහතිය ඒ තම ස්වරූපයට හා සමානත්වයට මවන්න උන්වහන්සේ තීරණයක් ගත්තා. ඒ තම ස්වරූපය හා ඒ තම සමානත්වයට දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවන වෙලාවේදී උන්වහන්සේ තමයි මේ නිදහස් කැමැත්ත නැත්නම් ෆ්‍රී විල් කියන එක මනුෂ්‍යයන්ට දුන්නේ. ඒ නිසා මේක මේ පරිණාමවාදය බොරුවක් කියලා අද කොහොමද දන්නවා. විශේෂයෙන් කිතුරුවන් ඉදිරියේ පරිණාමවාදීන්ට උත්තර නැහැ. දේව ධර්මයේ ඉදිරියේ උතුම් ශුද්ධ වූ මේ බයිබලයේ මේ වචනය ඉදිරියේ අද පරිණාමවාදීන්ට උත්තර නැහැ. උන්ට හැංගෙන්න තමයි තියෙන්නේ. උන්ට කියන්න පුළුවන් something came from nothing කියන එක විතරයි. ඕන් හැම දෙයක්ම මිලියන ගණන් වර්ෂවලට ඔබ්බවාගෙන
ඔබ්බවාගෙන ඒක විද්‍යාවෙන්වත් ඔප්පු කරගන්න බෑ. නමුත් ඔබ්බවාගෙන මට්ටි මතාන්තර සංකල්පවල හිර වෙලා ලත වෙලා නැති වෙලා සිටිනවා. ඕන් සමහරු කියනවා මේ මනුෂ්‍යන්ට ෆ්‍රී විල් එකක් නැහැ, නිදහස් කැමැත්තක් නැහැ. මේ මට හිතාගන්න බෑ ඇයි මෙහෙම මිනිස්සු කියන්නේ. පරිණාමවාදය හරහා කොහොමත් නිදහස් කැමැත්තක් එන්න විදිහක් නැහැ. කොහොමද? ඔබ දන්නවනේ පරිණාමවාදය මොනවද කියන්නේ කියලා. එක කාලෙක මෙහෙම දෙයක් තිබුණා, ඒක මෙහෙම වුණා, අවුරුදු මිලියන ගාණක් ගිහිල්ලා, ඒක තව මෙහෙම වුණා, අවුරුදු මිලියන ගාණක් ගිහිල්ලා, ඒකට ඇසක් ආවා මිලියන ගාණක් ගිහිල්ලා, ඒකට කතක් ආවා මිලියන ගාණක් ගිහිල්ලා, ඒකට අතක් ඇඟිල්ලක් ආවා මිලියන ගාණක් ගිහිල්ලා. මෙවැනි පුහු තර්ක බොරු විකාර අද සමාජය තුල තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ බයිබලයේ කියනවා, දෙවියන් වහන්සේගේ උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට අපි දකිනවා බයිබලය අපි කියවනකොට අපිට තේරෙනවා කැමති හෝ අකමැති නිදහස් කැමැත්තක් කියලා දෙයක් තිබෙනවා. ඒ නිදහස් කැමැත්ත දෙවියන් වහන්සේ තමයි මනුෂ්‍යයන්ට දුන්නේ. ඒක කිසි පිටසක්වල ජීවින්වත් බිග් බෑන්ඩ් එක අරා මේ මහා පිපුරුම් වාදයේ තුලවත් මේ අහඹු සිදුවීමකින්වත් ආපු දෙයක් නෙමෙයි. නිදහස් කැමැත්ත බයිබලයේ ප්‍රකාරයට දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයන්ට දීපු කාරණාවක්. මනුෂ්‍යව මවනකොටම දීපු කාරණාවක්. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ අපි 26 ඉඳන් 28 දක්වා කියවොත් මෙතන තිබෙනවා. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්ව. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද, ආකාශයේ පක්ෂීන් කෙරෙහිද, තිරිස්සනුන් කෙරෙහිද, මුළු පොළව කෙරෙහිද, පොළව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක්, නුඹලා බෝවි වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කරගන්න. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද, ආකාශයේ පක්ෂීන් කෙරෙහිද, පොළව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නයි කීසේක. අපි දකිනවා මේවා සුරංගනා කතාවල්වත්, මේවා මේ කාව්‍යමය දේවල්වත් මේ උප්පත්ති පොතේ මේ සඳහන් වෙන්නේ. සමහරු කියනවා මේ කාව්‍යමය දේවල් කියලා. උප්පත්ති පොතේ සඳහන් වෙන්නේ සැබවින්ම සත්‍ය. උන්වහන්සේ මේ අහස පොළව, මේ තාරකාවල්, මේ ග්‍රහවස්තු ලෝකයේ මැව්වේ දවස් 6කින්, මිලියන 6කින්වත් බිලියන 6කින්වත් ඒව වලින් නෙමෙයි. අද කිතුණෝ විද්‍යාවේ අවුරුදු මිලියන ගණන් බිලියන ගණන් මේ දවස් 6ට ඇතුල් කරන්න උත්සාහ කරනවා. මේක විද්‍යාවත් එක්ක කොහොම හරි ටැලී කරගන්න. ඇදහිල්ල නෑ උන්ට. අද ඇදහිල්ල නෑ සමහර කිතුණුවන්ට. මිලියන ගානකින් උන්වහන්සේ මේ පොළව, අහස තාරකා, ඉරහඳ තාරකා, ගැලැක්සිස් මැව්වේ නෑ. බයිබලයේ කියන්නේ ඒවා මැව්වේ දවස් 6න්. දවස් 6න්. මට එතනින් එහා දේවල් වැඩක් නෑ. මොකද විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑනේ කිසි දෙයක්. විද්‍යාව ඇවිල්ලා සියලු දේවල් ඇවිල්ලා මතිමතාන්තර සංකල්පයන් විතරයි. විද්‍යාවේ අපි විද්‍යාව කිව්වම බොරු විද්‍යාවක් තියෙනවනේ. බොරු විද්‍යාවක් තියෙනවා. විද්‍යාත්මක බයිබලයේ දෙවියන් වහන්සේ නිර්මාණය කරපු විද්‍යාත්මක ඒ දේවල් සමහරු හොයාගෙනත් තිබෙනවා. ඒ විද්‍යාව සහ බොරු විද්‍යාව කියලා දෙකක් තියෙනවනේ. මනුෂ්‍යයන්ගේ මතිමතාන්තර කිසි දෙයක් හරියට නිර්ණය කරගන්න නැතුව අහඹු දේවල් තුල මනුෂ්‍යෝ තීරණ ගන්න විද්‍යාවක් තියෙනවනේ. මම ඒ වැදගැම්මක් නැති විද්‍යාව ගැන නෙමෙයි මම කතා කරන්නේ. බයිබලයේ තමයි උන්වහන්සේ මේ කාරණාවල්, බයිබල ඉගැන්වීම තිබෙනවා. උන්වහන්සේ තමයි මේ සෑම දේ කරන්නේ. උන්වහන්සේ මනුෂ්‍යව මැව්වා. ස්ත්‍රියද පුරුෂයාද කොට මැව්වා. බයිබලයේ පැහැදිලිව මෙතන සඳහන් වෙනවා. ඒකට එහා දේවල් අපිට කතා කරන්න අයිතියක් නැහැ. අද මේවා තමයි බටහිර යුරෝපීය මිනිස්සු කිතුණුව මම මේ කියන්නේ. මේවා අභියෝගයට පත් කර ඕන තරම් පාපේ නීතිගත කරගෙන දෙවියන් වහන්සේම දීපු නිදහස් කැමැත්ත ඔවුන්ගේම සැපසෙල්ලමට පාවිච්චි කරමින්, නිදහස් කැමැත්තක් නැහැයි කියම ඔවුන්ගේ පාපබර ලෝකයේ පාපබර දේවල් තුල ඔවුන්ම ක්‍රියාත්මක වෙමින් සිටිනවා. නමුත් දෙවියන් වහන්සේ මේ පටන් ගැනීමේදී උන්වහන්සේගේ සමානත්වයට ස්වරූපයට උන්වහන්සේ මනුෂ්‍යව මැව්වා. මනුෂ්‍යව රොබෝලා විදිහට මැව්වේ නැහැ. සමහර බයිබලයේ සමහර කිතුණෝ අර බයිබලයේ කියන දෙවියන් වහන්සේ පෙර දැනගැම්ම ලෙස పూర్වෙන් නියම කළා. අත්තිවාරම් දමන්න ප්‍රථමයෙන් මම තෝරගත්තා. పూర్වෙන් අපව ධර්මිෂ්ඨකම් කරන්න නියම කරා. මේවා පාවිච්චි කරලා සමහරු වැරදි අර්ථකථන දෙනවා. අපිව ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා දිනවයි කියලා මේවා කරේ. එහෙම දෙයක් නැහැ.
දෙවියන් වහන්සේ ඔබව මාව ධර්මිෂ්ඨකම් කරන්න ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා නැහැ. උන්වහන්සේ නියෝග කරලා නියමයක් කරලා තිබෙනවා. ගැලවීම ලැබුවට පස්සේ අපි ධර්මිෂ්ඨකම් ක්‍රියා කරන්න ඕන. ඒකටත් කැමැත්ත නිදහස තිබෙනවා කරන්න හෝ නොකරන්න. ඒ නිසා බයිබලයේ වැරදි ලෙස අර්ථකථනය දෙන්න එපා. කිසිම දෙයක් උන්වහන්සේ අප තුල අර මේ පරිපතයක් දාලා රොබෝල වගේ අර චිප් එකක් සෙට් කරලා ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා නැහැ. ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා තිනවා සමහර කාරණාවල්. මේ මනුෂ්‍ය සෛලවල DNA අණුවල ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ දේවල් වලට අනුවර්තනය වෙන පිණිස උන්වහන්සේ තමයි මේ ප්‍රෝග්‍රෑම් හැදුවේ. නමුත් මම මේ කතා කරන්නේ මේ නිදහස් කැමැත්ත ඉදිරියේ දෙවියන් වහන්සේ ඔබව මාව නිදහස් කැමැත්තකින් තොරව ප්‍රෝග්‍රෑම් එකකට හිර කරලා නැහැ. ඔබ කරන්න ඕනේ මේවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කරා අපිව දන්නේම නැතුව අපිව දෙවියන් වහන්සේගේ ප්‍රෝග්‍රෑම් එකක් කරාමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන විදිහට දෙවියන් වහන්සේ ඔබව මාව මැව්වේ නැහැ. ඔබව මාව මැව්වේ නැහැ. කෙසේ වෙතත් නිදහස් කැමැත්ත දෙවියන් වහන්සේම උන්වහන්සේගේ ස්වෛරී බලය තුල ස්වෛරී අයිතිය තුල මනුෂ්‍ය වර්ගයාට දීපු මේ නිදහස් කැමැත්ත යනු මිනිසා ආශා කරන ඕනෑම දෙයක් කිරීමේ හැකියාවක් ඇති බව එකෙන් ප්‍රකාශ වෙන්නෙත් නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕන. අපි දකිනවා උප්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ 16-17 කියනවා ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් දැන් ආදම් ඒව මවල නිදහස් කැමැත්ත තුල ආදම් ඒවව මවලා මොකද දෙවියන් වහන්සේ කිව්වේ? ඒ ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන්ම නුඹ නසින්නේ යයි කීසේක. දෙවියන් වහන්සේ එදා ආදම් ඒවව මවලා උන්වහන්සේ ඒ පළවෙනි අපේ මව්පියෝ ආදම් මේව මේ ඔය පිටසක් වලින් ආපු ඇමීබාවෙක් කරා හෝ අංශුවක් කරා හෝ ජීවියෙක් කරා නෙමෙයි දෙවියන් වහන්සේ අත් වලින් මැව්වේ ආදම් මේව. මුළු විශ්වයේ ආකාශයන් මේ බිලියන ගණන් තරු බිලියන ගණන් ගැලැක්සිස් බිලියන ගණන් මේ සියලු ග්‍රහ වස්තු ඇතුළු මේ පොළවේ සියලු සෑම මේ ගස් වැල් මේ සතු සිව්පාවෝ මත්ස්‍යයන් පක්ෂීන් ඇමීබාවන් බැක්ටීරියාවේ පටන් මේ සියලු දේ උන්වහන්සේගේ මුඛයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළ කලෙහි ඒ සියල්ල මවනු ලැබුවා. නමුත් දෙවියන් වහන්සේ මනුෂ්‍යව දූවිල්ලෙන් උන්වහන්සේගේ අතින් උන්වහන්සේ හදලා උන්වහන්සේගේ ජීවනයේ හුස්ම පිඹලා තමයි මනුෂ්‍යව මැව්වේ. ඊට පස්සේ ස්ත්‍රියව මැව්වේ ආයෙත් මැවේවා කියලා නෙමෙයි අනිත් දේවල් මැවුවා වගේ. ආදම්ගේ ඉලෑටයක් අරගෙන නැවත දූවිලි වලින් උන්වහන්සේ ස්ත්‍රියව හදලා ඒ ස්ත්‍රියටත් ජීවනයේ හුස්ම දීලා ඒ ස්ත්‍රිය සහ පුරුෂයා ලෙස උන්වහන්සේ එදා ඒදන් උයනදී මනුෂ්‍යව මුළු මැවිල්ලේ පළවෙනි මනුෂ්‍යා ස්ත්‍රිය පුරුෂාව උන්වහන්සේ මැව්වා. නිදහස් කැමැත්ත තුල මවලා මේ උත්තරීතර මැවිල්ලට උන්වහන්සේ ආඥාවක් දෙනවා. උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්න පුළුවන්. ඕන විදිහට කන්න පුළුවන්. ඔබට තිබෙන ෆ්‍රී විල් එක තුල ඕන විදිහට කන්න පුළුවන්. හැබැයි ඔබට තිබෙන ෆ්‍රී විල් එක තුල ඔබට මම අභියෝගයක් නැත්නම් ෆ්‍රී විල් එක තුල උන්වහන්සේ දෙනවා තවත් දෙයක්. මෙන්න මේ ගහෙන් කන්න එපා. අන්න එතනම තිබෙනවා දෙවියන් වහන්සේගේ ස්වෛරී අයිතිය තුල උන්වහන්සේගේ ධර්මිෂ්ඨ අයිතිය තුල දෙවියන් වහන්සේ සුව ඒ නිදහස් කැමැත්ත මනුෂ්‍යර දුන්නා. ඒදන් උයනේ මේ නපුරු ගහ තියන්නේ නැතුව ඔබලට කරන්න පුළුවන් යහපතම විතරයි ඔටෝමැටිකලි යහපතම විතරයි කියලා උන්වහන්සේ එවැනි දෙයක් කරෙත් නැහැ. දැන් කොහොමද ලුසිෆර් වැටුනේ? අපි දන්නේ නැහැ ඒවා කොහොම වුණාද කියලා. මටත් ඒක ප්‍රශ්නයක්. මොකද මම අපිට ඒ තලයේ තේරුම් ගන්නට බෑ අපේ මේ මොළ කලඳෙන්. ලුසිෆර් කියන අග්‍ර දේවදූතයා බොහෝ මහිමයෙන් යුක්තව අග්‍ර දේවදූතයෙක්ව සිට අපි දකිනවා ලුසිෆර් ගැන ඒ ස්වර්ගයේ හිටියේ කාරණා ගැන පුරාණ ගිවිසුම් පොත්වල ලියනවා. දැන් එයත් වැටුණානේ. ඒකට හේතුව මං විශ්වාස කරනවා උන්වහන්සේ ඒ ස්වර්ගයේ දේවදූතයන්ටත් නිදහස් කැමැත්තක් දීලා තියෙනවා. ඒක නිසා තමයි ලුසිෆර් වැටුනේ. ලුසිෆර්ට නිදහස් කැමැත්ත තිබුණා දෙවියන් වහන්සේට එයාගේ මේ සිංහාසනයේ තියලා දෙවියන් වහන්සේට වඩා ඉහළින් මම යන්න ඕනේ කියලා හිතන්න ලුසිෆර්ටව දෙවියන් වහන්සේ ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බේ නෑ. නිදහස් කැමැත්ත දීලා තිබුණා. මේක තේරුම් ගන්න දරුවනේ. ඒ කියන්නේ අදටත් මම විශ්වාස කරනවා දේවදූතයන්ට නිදහස් කැමැත්ත තියෙනවා. ඒ වගේම අදටත් දෙවියන් වහන්සේ මේ මුළු මනුෂ්‍ය වර්ගයාට නිදහස් කැමැත්ත දීලා තියෙන. මේක සත්තුන්ට වඩා විශාල දෙයක්. හොඳේ. සත්තුන්ට මේ කියන ප්‍රමාණය නිදහස් කැමැත්තක් නෑ.
මොකද සත්තුන් සහ මනුෂ්‍යයන් අතර දැඩි වෙනසක් තියෙනවා. දැඩි වෙනසක්. සත්තුන්ට ආත්මයක් නැහැ අනික. මම ඒවා මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ තමයි මනුෂ්‍යයාට නිදහස් කැමැත්ත දුන්නේ. එදා ආදම් මේවට නිදහස් කැමැත්ත දුන්නා. පස්සේ තමයි යක්ෂයා ඇවිල්ලා මේකම අරගෙන දෙවියන් වහන්සේ කියපු වචනෙම අරගෙන අපි දකිනවානේ කොච්චර රැවටීමක් කරලා බොරුවක් කරලා එයාගේ හිතේ තියෙන ආශාව යක්ෂයාගේ හිතේ තියෙන ආශාව උලුප්පවලා අරගෙන ඒවව රවට්ටලා පසුව ආදම් පවා රැවටුණු විදිහ අපි දන්නවනේ. එහෙම පවා වෙන්න හේතුව දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත. ඒ නිසා ඔබ මම තේරුම් ගන්නට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ඔය කවුරු මොන අභියෝග කරත් හිතුණුවන්ට ඔබට මට දෙවියන් වහන්සේ නිදහස් කැමැත්ත දුන්නා. ඒ නිදහස් කැමැත්ත තුල තමයි අපි මේ ගමන යන්න ඕන. අපි බලමු මේ අධ්‍යයනය තුල තව යම් ප්‍රමාණයකට. දැන් මෙතනදී තීරණ ගැනීම අපගේ ස්වභාවයන් නැත්නම් අපි කියන අව නේචර් අපගේ ස්වභාවයන් අනුව සීමා වෙනවා. අපේ තීරණ ගැනීමේ ස්වභාවය තීරණ ගැනීම අපගේ ස්වභාවයන් අනුව සීමා වෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මම අපි හිතමු මම කොළඹ යම් ස්ථානයකට යන්න ඕන. ඒ ස්ථානට යන්න අපි හිතමු එක මාර්ගයක් නෙමෙයිනේ. මාර්ග කිහිපයක් තියෙනවා. වෙන වෙන රූට්ස් තියෙනවා. ඒ මට ඕන නිදහස් කැමැත්ත මට තියෙනවා. මම කැමති රූට් එක තෝරගෙන මම බස් එකේ යනවද මම මගේ පෞද්ගලික වාහනේ යනවද කියන තීරණයක් අරගෙන මට පුළුවන් යන්න. හැබැයි ඔබට මට පියාඹල යන්න බෑ. මං යන්න ඕන ස්ථානයට. දැන් අපි පාලමක් ගත්තොත් එහෙම ඒ පාලම අපි දැන් උදාහරණයක් තියෙන්නේ ෆ්ලයිං මොනවාද මේ මොනවාද ඔය ගුවන් පාලම් තියෙන්නේ. ඒ පාලමක් ගත්තොත් ඒ පාලමෙන් යම් ස්ථානයක ඉඳන් එහා ස්ථානයේ රෝඩ මට යන්න පුළුවන්. ඒක වාහනෙන් යන්න පුළුවන්. පයින් නම් යන්න බෑ තහනම්නේ. අන්න දැක්කනේ තහනම් ඒක යන්න බෑ. හැබැයි ඔබට මට කොහොමවත් බෑ පියාඹල යන්න. මොකද පියාඹා යෑමේ හැකියාවක් මනුෂ්‍යයට නෑ. අන්න සීමා දැක්කද? නිදහස් කැමැත්ත තිබුණත් යම් සීමා මායිම් තිබෙනවා. කුරුල්ලෙක්ට පුළුවන් මම දකිනවා සමහර කුරුල්ලෝ අපේ ගේට්ටුවේ ඇවිදගෙනත් යනවා. පියාඹන්නත් පුළුවන්, පැන යන්නත් පුළුවන්, ඇවිදගෙන යන්නත් පුළුවන්. ඊට ඕන කුරුල්ලට නම් නිදහස් කැමැත්ත තියෙනවා. ඇවිදගෙන හරි පාලමෙන් යන්න, පැන හරි යන්න, ඕ මේ කොනේ ඉඳන් එහා කොනට පියාඹලා හරි යන්න පුළුවන්. ඒ යාට තියෙන අන්න ඒ ස්වභාවය, ඒ නේචර් එක තුල යාට තියෙන හැකියාව. ඒ වගේ මිනිස්යාට ඔබට මට තිබෙන මේ තීරණ ගැනීමේ හැකියාව නැත්නම් නිදහස් කැමැත්ත අපගේ ස්වභාවය තුල සීමා වෙලා තිබෙනවා. දැන් ඔබට මට නිදහස් කැමැත්ත තියෙනවා ඕන තරම් මුදල් උපයල ඕනනම් ඒ මුදල් බිලියන ගණන් ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වියදම් කරලා අර NASA ආයතනයත් එක්ක සන්දානගත වෙලා හඳට යන්න පුළුවන්. දැන් නිදහස් කැමැත්ත තියෙනවා. නමුත් හැමෝටම යන්න බෑ. මොකද ඒ හේතුව සීමා මායිම් තිබෙනවා. ඔබට මට පියාඹල යන්න බෑනේ කොහොමත්. යනවා නම් රොකට් එකකින් තමයි යන්න ඕනේ. තේරෙනවද මම මේ කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් නිදහස් කැමැත්ත අපගේ ස්වභාවය තුල සීමා වෙලා තියෙනවා. අපගේ ස්වභාවය තුල සීමා වෙලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒහා සමානවම මිනිසෙකුට තමා ධර්මිෂ්ඨ කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මම මේ උදාහරණයේ වගේම අපේ ස්වභාවය තුල අපිට බෑ අපිව ධර්මිෂ්ඨ කර ගන්න. මොකද බයිබලයේ ප්‍රකාරයට අපි දන්නවා මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. මං කලින් මං කතා කරපු ස්වභාවය ඒ උදාහරණය වෙනස්. දැන් මේ කාරණාවේදී ඔබගේ මගේ ස්වභාවය මොකද්ද? ඔබ මම දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. ඔබ මම දෙවියන් වහන්සේ තුල පව්කොට උන්වහන්සේගේ මහිමෙන් දෙවියන් වහන්සේ තුල පව්කොට නෙමෙයි. ඔබ මම පව් කරලා දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටින නිසා අපගේ ස්වභාවයෙන් ඒ පාපිෂ්ඨ පාප බහිත ස්වභාවය අප තුල තිබෙන නිසා අපිට බෑ අපේ නිදහස් කැමැත්ත තුල පාපෙන් ජය ගන්න. අපිට බෑ අපව ධර්මිෂ්ඨ කර ගන්න. තේරෙනවද මම කියන දේ? අන්න ඒ ස්ථානයේදී තමයි අපිට අවශ්‍ය යම් කාරණාවක් එනම් දෙවියන් වහන්සේගේ මැදහත් වීමක් අපිට අවශ්‍යයි. ඒ වගේම මිනිසෙකුට තමා ධර්මිෂ්ඨ කර ගැනීමට බැරිවා වගේම ඒ ඔහුගේ පාපිච්ච ස්වභාවය නිසාම අපි දකිනවා දොස් තැබීමක් මනුෂ්‍යයා තුල තියෙනවා. දොස් තැබීමක් තිබෙනවා. ඒක පවා නැති කරන්න බෑ. අපේ පාපිච්ච ස්වභාවය නිසාම තමයි මනුෂ්‍යගේ හදවත අපි කියන හෘද සාක්ෂියක් කියලා දෙයක් තියෙනවා. ඒක මැව්වේ දෙවියන් වහන්සේ. දොස් තැබීමක් තියෙනවා. ඔය මොන අදේවවාදියාට පවා දොස් තැබීමක් තියෙනවා.
ඔය නිදහස් කැමැත්ත නැහැයි කියන මනුෂ්‍යයට පවා නිදහස් කැමැත්තයි කැමැත්තක් කියන දෙයක් නැහැයි කියන්නත් නිදහසක් තියෙනවා යාට. තේරෙනවද කියන්නේ? නිදහස් කැමැත්තක් නැහැයි කියලා කියන්න හරි යාට නිදහසක් යාට තිබෙන නිදහස් කැමැත්ත තුල තමයි ඒ දේ හරියා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේ නිදහස් කැමැත්ත තුල මං කලින් කිව්ව විදිහට සීමා මායින් තිබෙනවා. අර දෙවියන් වහන්සේ ආදම් මේව මවලා කොන්දේසියක් තැබ්බුවා. ඔබට නිදහස් කැමැත්ත මම දීලා තියෙනවා. ඒක මගේ ස්වෛරීය අයිතිය තුල මම ඔබට දුන්නේ. ඔබ කැමති ගහකින් කන්න පුළුවන්. හැබැයි මේ ගහෙන් නම් කන්න බෑ පුතේ. දැක්කද? උන්වහන්සේ බලහත්කාරයෙන් ඔබව මාව ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා බලහත්කාරයෙන් ඇදගෙන යන්නේ නෑ මේ ගමන තුල. තේරෙනවද? ඒක එදා ආදම් ඒ වගේ පටන් අදටත් එසේමයි. අදටත් එසේමයි. දැන් මේ සීමා පද්ධති අපගේ ඒ ගණන් දීම සැහැල්ලුවට ලක් කරන්න යන්නෙත් නෑ. දැන් මේ සීමා පද්ධති ඉදිරියේ අපිට තියෙන accountability එකක්. නැත්නම් ගණන් දීමක් තියෙනවා. ඔබ මම දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕන. දැන් ඔබ මම යම් ආයතනයක වැඩ කරනවා නම් ඔබ මම ඒ ආයතනයට ගණන් දෙන්න ඕන. තේ ඔබ මම රැකියාවක් කරනවා නම් ඔබට මට ඕන විදිහට රැකියාව කරන්න පුළුවන්. මට නිදහස් කැමැත්ත දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. ඒක නිසා මට කැමති විදිහට මම මේ රැකියාවේ මට ඕන දේ කරන්න කියලා කරන්න බෑනේ. අන්න සීමා මායිම් තියෙනවා. දැක්කද? දැන් ආයතනයක නම් ඒ ආයතනයේ තිබෙන ඔබට දෙන goals, ඔබට දෙන ඒ ඉලක්ක, ඔබට දෙන මෙහෙයුම අනුව ඔබ ඒ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ කාරණා කරන්න ඕන. ඔබට මට නිදහස් කැමැත්ත තිබුණායි කියලා මට නිදහස් කැමැත්ත තියෙනවා. මට ඕන දෙයක් කරන්න මේ ආයතනය වෙනුවෙන් කියලා ඔබට මට එහෙම කරන්න බෑනේ. ඒවනම් ඔබට ඒ ආයතනයෙන් අස් වෙන්න වෙනවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ තුල උන්වහන්සේනේ මේ වගේ මනුෂ්‍ය වර්ගය කැමතිව අකමැති පිළිගත්තා හෝ නොපිළිගත්තා විශ්වයේ මුළු මනුෂ්‍ය වර්ගයව මැව්වේ එකම ජීවමාන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ අල්ලා නෙමෙයි දෙවියන් මේ මනුෂ්‍යයන්ව මැව්වේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ මේ මනුෂ්‍ය වර්ගයව මැව්වේ. මම බය නැතුව ඒක කියනවා. දෙවියන් වහන්සේ තමයි මේ කරුණාව මේ නිදහස දීලා තියෙන්නේ. ඒ නිසා ඒ accountability එකක් නැත්තම් ගණන් දීමක් තිබෙනවා. ඒ ගණන් දීම නැති වෙන්නේ යන්නේ නැහැ මේ සීමා මායිම් නිසා. බයිබලයේ අපට පවසනවා අපට තීරණ ගැනීමේ අයිතිය තිබෙනවා පමණක් නොව ඒවා ඥානවන්තව තෝරා ගැනීමේ වගකීමක් ඇති බවට බයිබලයේ අපි දකිනවා. දැක්කනේ නිදහස් කැමැත්ත තුල අපිට අයිතියක් තිබෙනවා තමයි තීරණ ගන්න. හැබැයි ඒ ගන්නා වූ තීරණ ඥානවන්තව තෝරා ගැනීමෙන් වගකීමෙන් අපි ගත යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. එදා ආදම් මේවටත් ඒක තමයි උන්වහන්සේ දුන්නේ නිදහස. වගකීමක් දුන්නා. අයිතියක් දුන්නා වගේම වගකීමක් දුන්නා ඥානවන්තව ක්‍රියාත්මක වෙන්න ඕන වගකීමක්. දෙවියන් වහන්සේගේ ආඥාවට කීකරු වෙලා දෙවියන් වහන්සේ එදා ආදම් මේවට දුන්න නිදහස තුල ක්‍රියාත්මක වෙන්න ආදම් මේවට නිදහස් කැමැත්ත තිබුණා. ඒ නිදහස් කැමැත්ත නිසාම තමයි ඒගොල්ලෝ පාපයට වැටුනේ. අපි දන්නවා. දැන් ගලාති 5:13 කියනවා මක්නිසාද සහෝදරයනි නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවෝය. එහෙත් නුඹලාගේ නිදහස මාංශයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට ප්‍රේමයෙන් එකිනෙක කෙනාට සේවය කරන්නෝ වෙන්න. බලන්න එතනක් තිබෙනවා නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවෝය. මේ නිදහස්කම කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල මේ පොළවෙන් මේ පාපයෙන් අපගේ මාංශික මේ කාරණාවල් වලින් මාංශික ඇලුම් වලින් ඒ නිදහස් කිරීමක් ගැන තමයි මෙතන කතා කරන්නේ. නමුත් ඔබ මා උන්වහන්සේ නිදහස් කරලා තිබෙනවා. නිදහස්කමට කැඳවලා තිබෙනවා. එදා ආදම් මේ වගේ කාලේ වගේ අර නිදහස්කම ඔබට මට අදටත් පුළුවන් ඕනනම් කැමති නම් පාපය කරන්න. දෙව උන්වහන්සේගේ වචනයට ආඥාවල් වලට පිටුපාන්න අදටත් නිදහස් කැමැත්ත තිබෙනවා. හැබැයි මෙතනදී කියනවා මොකද්ද? නිදහස්කමට ඔබ මාව කැඳවලා තිබෙනවා දේව දරුවෝ ලෙස. හැබැයි නුඹලාගේ නිදහස, ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙන මේ නිදහස හෝ නිදහස් කැමැත්ත හෝ මේ ගැලවීම හෝ ඒක මාංශයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර කරන්න ඔබට මට අයිතියක් නැහැ. අන්න එතන සීමා මායිම් තිබෙනවා. දැක්කනේ? ෆ්‍රී විල් එකක් නිදහස් කැමැත්තක් තිබෙනවා. හැබැයි සීමා මායිම් තිබෙනවා. අපි දකිනවා යොෂුවා 24 එදා ඊශ්‍රායල් සෙනගගේ කාරණාව යොෂුවා 24 15 ඉඳන් 25 වෙනකන් මං කියවනවා අහන් ඉන්න. දැන් මං මේ කතා කරමින් ඉන්නේ ඔබට මට දී තිබෙන නිදහස් කැමැත්ත සීමා පද්ධති ඇතුළුව accountability එකක් නැත්නම් ගණන් දීමක් තුල ඒ නිදහස් කැමැත්ත ඥානවන්තව ඒ වගකීමකින්
යුක්තව ඒ අපි තීරණ ගන්න ඕනයි කියන දේ තමයි මම මේ කතා කරන්නේ. මොකද නිදහස් කැමැත්ත දෙවියන් වහන්සේ දුන්නා. යොෂුවා 24 ඉඳන් 15 ඉඳන් කියනවා ස්වාමින් වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනෙන්නේ නම් ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවය කළ දෙවිවරුන් හෝ නුඹලා වාසය කරන දේශයෙහි සිටිය අමෝරි වරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවය කරන්නට කැමති කාටද කියා අදම තෝරා ගන්න කියලා යොෂුවා ඊශ්‍රායල් සෙනගට නිදහස් කැමැත්ත දෙනම අභියෝගයක් ලෙස. ඔබ මොන දෙවියන්ටද ඔබ සේවය කරන්නට යන්නේ කියන දේ තෝරා ගන්න කියලා යොෂුවා එතනදී කිව්වා. එහෙත් අපි ඊශ්‍රායල් සෙනග කියනවා එහෙත් අපි නම් මමද මාගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරමු යයි කීවේය. සෙනග උත්තර දෙමින් දැන් යොෂුවා එහෙම කිව්වා. සෙනග උත්තර දෙමින් අන් දෙවිවරුන්ට සේවය කරන පිණිස ස්වාමින් වහන්සේ අත්හැරීම අපගෙන් දුරු වේවා. මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශයේ වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත් අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත් අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවා වූ සියලු සෙනග අතරේදීද අප ආරක්ෂා කළෙත් අපේ දෙවි වූ ස්වාමින් වහන්සේය. උන්වහන්සේමය මේ සෙනග බයන්න මෙතනදී මේ සෙනග කියනවා. දරුවනේ මේක ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නෙමෙයි නම් මේක අහන්නේ. කනාවට හරි. තේරුම් ගන්න බලන්න මෙතනදී කියනවා මේ ඊශ්‍රායල් සෙනග සාක්ෂි දරනවා මොනවාද? ඒ වහල් කමෙන් උන්වහන්සේ ගලවගෙන එන වෙලාවේදී අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත් තේරුම් ගන්න. එදා ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට ප්‍රකාශ වුණා. එදා ඉඳන් අද දක්වා දෙවියන් වහන්සේ මිනිස්යන්ට ප්‍රකාශ වෙනවා. අද ඊශ්‍රායල් ජාතිය අදටත් සිටිනවා. ඊශ්‍රායල් සෙනගත් එක්ක දෙවියන් වහන්සේ ක්‍රියා කළපු විදිය එදා මිනිස්සු ඇසින් දැක්කා. කන් වලින් ඇහුවා. මේ කිතුණු ඇදහිල්ල කියන්නේ අනිත් මේ බෞද්ධ ධර්මයේ නැත්තම් හින්දු ධර්මයේ නැත්තම් මේ මුස්ලිම් ධර්මයේ වගේ එකපාරට මේ අහසෙන් කඩා වැටිච්ච හෝ මිනිස්යන්ගේ මේ සිතිවිලි වල හරහා වෙච්ච හෝ මේ මනං කල්පිත නැත්තම් සුරංගනා කතාවල් නැත්තම් කට කතාවල් ජාතක කතාවල් ඥාන කතාවල් නෙමෙයි. මේවා ඇසින් දුටු සාක්ෂිකරුවන් ඉදිරියේ ඇත්තටම කාරණා සිදු වෙලා ඇසින් දුටු සාක්ෂිකරුවන් ඉදිරියේ ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරලා ලේඛනගත වෙලා මේ ඇදහිල්ල පැමිණිලා තිබෙන්නේ. නිසා මේ ශුද්ධ බයිබලයට අභියෝග කරන්න ඔබට අමාරුයි, අපහසුයි. ඔබගේම ධර්මයේ අභියෝගයටපත් වෙනවා. ඔබගේම දර්ශනය අභියෝගයටපත් වෙනවා. මොකද ඒවා වල බහුතරයක් තිබෙන්නේ කට කතා. ඒවල බහුතරයක් තිබෙන්නේ පුරාවෘත, මනුෂ්‍ය කතා, සැබෑ සිදුවීම් නෙමේ. ඒවට සාක්ෂිත් නෑ. බහුතරයක් නෑ සාක්ෂි. නමුත් බයිබලයේ සෑම දෙයක් බොහෝ දේ අදටත් පුරාවිද්‍යාව තුලින් පවා ඔප්පු වෙමින් පවතිනවා. මම මේ අමතර කාරණාවක් කිව්වේ. දැන් මෙතනදී කියනවා ඒ ආරක්ෂා කළෙත් අපේ දෙවියන් ස්වාමින් වහන්සේ උන්වහන්සේමය. ස්වාමින් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයේ විසු අම්මෝරිවරුන්ද අප ඉදිරියෙන් එලවා දැමූසේක. ඒක දෙවියන් වහන්සේ කරා. එබැවින් අපිත් ස්වාමින් වහන්සේට සේවය කරන්නෙමු. මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේවයි කීවෝ යන්න. ඒගොල්ලන්ට දී තිබෙන නිදහස් කැමැත්ත තුල ඒගොල්ලන්ට තිබුණා වූ අත්දැකීම තුල ඒගොල්ලෝ ඒ තීරණය ගත්තා. ඊට පස්සේ කියනවා යොෂුවා සෙනගට කතා කොට ස්වාමින් වහන්සේට සේවය කරන්නට නුඹලාට බැරිය. මක්නිසාද උන්වහන්සේ ශුද්ධ වූ දෙවි කෙනෙක්ය. ස්වකීය ගෞරවය රක්ෂා කරන දෙවි කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ අපරාධ පාපද කමා නොකරනසේක. ඉඳින් නුඹලා ස්වාමින් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවය කරන්නහු නම් උන්වහන්සේ නුඹලාට යහපත කළ නමුත් හැරි නුඹලාට විපත්ති පමුණුවා නුඹලා විනාශ කරන සේකැයි කීවේය. සෙනගද කියනවා නැත. අපි ස්වාමින් වහන්සේට සේවය කරන්නෙමු යයි යොෂුවාට කිව්වෝය. යොෂුවාද කියනවා ස්වාමින් වහන්සේට සේවය කිරීමට නුඹලා විසින් උන්වහන්සේ තෝරාගත් බවට නුඹලාම විපක්ෂ සාක්ෂිකාරයෝ යයි සෙනගට කීවෝය. ඔහුද අපි සාක්ෂිකාරයෝ යයි කීවෝය. අපි සාක්ෂියයි කීවෝය. එසේ වීනම් නුඹලා අතරෙහි ඇත්තා වූ අන්‍ය දෙවිවරුන් පහ කර දමා ඊශ්‍රායල්ගේ දෙවිවරු ස්වාමින් වහන්සේට නුඹලාගේ සිත් යොමු කරන්නයි ඔහු කීවේය. සෙනගද අපේ දෙවිවරු ස්වාමින් වහන්සේට අපි සේවය කර උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කම්
දෙන්නෙමු යයි යශෝවාට කීවෝය. මෙසේ යශුවා ඒ දවසේ ශෙකෙම් හිදී සෙනග සමග ගිවිසුමක් කොට ඔවුන්ට පනතක්ද නියෝගයක්ද නියම කළසේක. බලන්න මේ සිදුවීම, මේ සැබෑ සිදුවීම මේ සුරංගනා කතාවල් නෙමේ, ජාතක කතාවල් බොරු කතා නෙමේ, සැබෑ සිදුවීම. යශුවා කියලා ඇත්තට පුද්ගලයෙක් හිටියා. මේ සියලු සිදුවීම් ඇත්තට වුණා. ඒවට බයිබලයේ සාක්ෂි දරනවා, මුළු ඊශ්‍රායෙල් පරම්පරාව සාක්ෂි දරනවා. මෙතනදී බලන්න, නිදහස් කැමැත්ත තුල කොන්දේසි තිබුණා. දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායෙල් සෙනගට දී තිබුණු නිදහස් කැමැත්ත තුල ඒගොල්ලොම දෙවියන් වහන්සේ ඒගොල්ලෝ තුල කරපු දේවල් ඒගොල්ලොම මතක් කරලා ඒගොල්ලොන්ට දීපු නිදහස් කැමැත්ත තුල ඒගොල්ලෝ තීරණයක් ගත්තා. අපි දෙවියන් වහන්සේ තුල මේ ගමන යනවා. හැබැයි ඒක වුණේ නෑ පස්සේ. අපි අන්නේ දෙවිවරුන්ව මේ අතහරිනවා. අන්නේ නමස්කාරයෙන් අපි අතහරිනවා. එහෙම වෙන දෙවිවරු නෑ. බොරු. ලංකාවෙත් වෙන දෙවිවරු නෑ. ඔය එක මේ හන්දියක් ගානේ නැත්තම් එක ප්‍රදේශයන් වලට ඔය ඉන්නවනේ එක දෙවිවරුන්ගේ නම් කියන්නේ ලංකාවෙත් ඒ බොරු. එහෙම දෙවිවරු නෑ. මිත්‍යාවල් ඒවා. මිත්‍යාවල්. එක දෙවි කෙනෙක් විතරයි ඉන්නේ, ඒ ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ. දැන් මේ විදිහට නිදහස් කැමැත්ත දුන්නා. ද්විතීය කතාව 30:19 කියනවා, මා විසින් ජීවනය හා මරණයද ආශිර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියේ තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන ස්වාමින් වහන්සේ නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකෝබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුල භූමිය මතු පිට නුඹලා වාසය කරන පිණිස නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේට ප්‍රේම කොට උන්වහන්සේගේ හඬට කීකරු වී උන්වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද නුඹේ ජීවනයත් නුඹේ දවස්වල වැඩිවීමත් එය යයි කීවේ. දැක්කද? කොන්දේසියක්. උන්වහන්සේ ඔබ අර කියන්නේ අපේ ඔබ උන්වහන්සේ අර මේසේ ඉදිරියේ මේසේ උඩ සැලැස්ම දුක් ගාලා අතහරිනවා. තෝරගන්න මොකද්ද කරන්න ඕනේ? ජීවනයද මරණයද? ජීවනය තෝරගත්තොත් ජීවනය පිණිස මෙන්න මේ දේවල් කරන්න ඕන. උන්වහන්සේ ආඥා කළා. දේශනාකාරය 11:9 කියනවා. මේක දන්නෝ තරුණයෝ විශේෂයෙන්. තරුණය, නුඹේ යෞවන වයසේ ප්‍රීති වෙන්න. නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂ කෙරෙත්වා. නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න පුතේ. මේවා මේ ආදරෙන් කියන දෙයක් නෙමෙයි. ඊට පස්සේ මොනවද කියන්නේ? නමුත් මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බවත් දැනගන්න. නිදහස් කැමැත්ත තියෙනවා. මෙතන දේශනාකාරය පොතේ ඒ සලමොන් තුමා තුලින් දෙවියන්සේ කතා කරන දේ. තරුණේ නුඹේ යෞවන වයසේ ප්‍රීති වෙන්න ඕන දෙයක් කරගන්න. දඟර නැටුම් දාන්න. අර කලින් ගියසුමානිත් මම කතා කරේ ඕන සින්දුවක් කියාගන්න. ඕන ගේම් එකක් ගහගන්න. ඕන පාපයක් කරගන්න. ඕන ලෝකයේ තෘෂ්ණාවල් ඇතුළු ලෝකයේ සින්දු කිය ටෙලි නාට්‍ය බල කාලය විනාශ කරමින් දෙවියන් වහන්සේට දී යුතු ස්ථානය දෙන්නේ නැතුව ඕන මගුලක් කරගනින්. නුඹේ ඇස්වලට පෙනෙන හැකියට ඇස් වලින් ඉඟි බිඟි දාගෙන බුරිය බලාගෙන හිටපන්. ඕන දෙයක් කරගනින් තරුණයන් ඇතුළු මුළු මනුෂ්‍යයට කිතුණුවන්ට දෙවෙනස් කියනවා. ඕන දෙයක් කරගනින්. උඹලට නිදහස් කැමැත්ත මම දීලා තියෙන ඕන දෙයක් කරගනින්. නමුත් මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ නුඹ විනිශ්චයට පමුණුන බව දැනගන්න. කොන්දේසි තිබෙනවා. දැක්කද? නිදහස් කැමැත්ත සීමා මායිම් තුල තිබෙනවා. මාක් 8:34. එවිට යේසුස් වහන්සේ සමූහයා තමන් ගෝලයන් ළඟට කැඳවා ඔවුන්ට කියනසේ කවරෙක් නමුත් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාගේ කැමැත්ත අත්හැර තමාගේ කුරුසය රැගෙන මා අනුව ඒවා. දෙවියන් වහන්සේ නිදහස් කැමැත්ත දුන්නා. යේසුස් වහන්සේත් ඒක කතා කරා. ඔබ කැමති නම් මගේ පස්සේ එන්න. ඒක ඔබට මම දීලා තියෙන නිදහස් කැමැත්ත. හැබැයි මා පස්සේ එනවනම් ඔබට මම දීපු මේ නිදහස් කැමැත්තට ඕන විදිහට යන්න බැහැ. යම් හික්මවීමක් තියෙනවා. අපි දන්නවනේ මේ මුළු බයිබලයේ පුරාවට විශේෂයෙන් කිතුණුවෙක් කියන්නේ කවුද? මුළු මනුෂ්‍ය වර්ගයාගේ දෙවියන් වහන්සේ එක්කෙනයි. ඒ ජීවමාන ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ. හැබැයි කිතුණුවෙක් කියන්නේ මොකද්ද? ඔය ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේව එලිදරව් වෙලා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන දරුවන්ට තමයි කිතුණුවෙක් කියලා කියන්නේ. නිසා උන්වහන්සේගේ දරුවන්ට කියනවා
තමාගේ කැමැත්ත අත්හැර තමාගේ කුරුසිය රැගෙන මා අනුව එන්න ඕන. දැක්කද කොන්දේසියක් තිබෙනවා. නිදහස් කැමැත්ත දුන්නා. හැබැයි කොන්දේසි සීමා මායිම් තිබෙනවා. මේක තේරුම් ගන්න. පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ ජාතියක් තෝරගත්තා. අපි දන්නවා ඊශ්‍රායල් සෙනඟ. නමුත් එම ජාතිය තුල සිටින පුද්ගලයන් දෙවියන් වහන්සේට කීකරු වීම තෝරා ගැනීමේ වගකීමක් ඔවුන්ට තිබුණා. අපි මුළු බයිබලේ පුරාණ ගිවිසුමේ මුළු ගිවිසුම පුරාවට අපි ඒක දකිනවා. නමුත් ඒ අය අතරින්ද දෙවියන් වහන්සේට කීකරු වීම අත්පසු කිරීමට වෑයම් කරා. අපි කොච්චර ඒක දකිනවද? දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත තුල ඊශ්‍රායල් සෙනඟ කොච්චර ගුටි කෑවද දෙවියන් වහන්සේ එපා කියපු දේ කිරීම තුල. එසකියල් 18 අපි වැළුවොත් එබැවින් එම්බා ඊශ්‍රායල් වංශය මම නුඹලා එක තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චය කරන්නෙමි ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේක. නුඹලා හැරී ඇවිත් නුඹලාගේ සියලුම වරදවලින් හැරෙන්න. එවිට අයුතුකම නුඹලාගේ පැකිලීමට කාරණාවක් නොවන්නේය. නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් අහක දමා අලුත් සිතක්ද අලුත් ආත්මයක්ද නුඹලාට සාදාගන්න. ඊශ්‍රායල් වංශය නුඹලා නසින්නේ මක් නිසාද? නසින්නාගේ මරණය ගැන මට කිසි ප්‍රශ්නයක් නැත. එබැවින් හැරී ජීවත් වෙන්නයි ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේක. ඔබට මට තිබෙන නිදහස් කැමැත්ත දෙවියන් වහන්සේගේ වචනය තුල සීමාවක් තුලයි අපි ඒක තේරුම් ගන්න ඕන. ඊශ්‍රායලෙන් පිටතට සිටින පුද්ගලයන්ට පවා දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට හා අනුගමනය කිරීමට හැකියකම තිබුණා. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ දීපු නිදහස්කම කැමැත්ත තුල අපි දකිනවා රූත් විදේශීය ස්ත්‍රියක්. රූත් දෙවියන් වහන්සේව පිළිගත්තා. රාහබ් විදේශීය කියන්නේ අන්‍ය ජාතිකයෙක්. එයාත් දෙවියන් වහන්සේව පිළිගත්තා. එයාට දෙවියන් වහන්සේ දීපු ඒගොල්ලන්ට දීපු නිදහස් කැමැත්ත තුල අන්‍ය ජාතීන් පවා දෙවියන් වහන්සේව පුරාණ ගිවිසුම් කාලෙදිත් පිළිගත්තා. අලුත් ගිවිසුමේදීද පව්කරුවන්ට වරින් වර පවසලා තිබෙනවා පසුතැවිලි වී විශ්වාස කරන්න. අපි කියන්නේ repent and believe. අලුත් ගිවිසුමේ කොච්චරනම් ලියලා ඇද්ද? කොපමණ වාර ගණනක් ලියලා ඇද්ද? අපි අතර කුඩා බයිබල් පද කීපයක් බලමු. අපි දකිනවා මතේයු 3:2. යොහන් බෞතිස්ත කියනවා පසුතැවිලි වෙන්න ස්වර්ග රාජ්‍ය ළඟයයි කීවේය. ඔබට මට දී තිබෙන නිදහස් කැමැත්ත තුල ඔබට මට නිදහස් කැමැත්තම තිබෙනවා පසුතැවිලි වෙනවද නැද්ද? බලහත්කාරයෙන් පසුතැවිලි වීමට උන්වහන්සේ ගෙනාවේ නෑ කාවත්. පසුතැවිලි වෙන්න. ඔබ මම දෙවියන් වහන්සේට කීකරු වෙලා උන්වහන්සේගේ ආඥාවල් වලට ඔබ මම යටත් වෙනකොට අන්න ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ ඔබට මට උපකාර කරනවා. එතනදී ඔන්න දෙවියන් වහන්සේ මැදහත් වෙනවා. බලහත්කාරයෙන් නෙමෙයි. ඔබ මම ආරාධනා කරොත් මැදහත් වෙනවා. ඒක නිසා දෙවියන් වහන්සේ ඔබගේ මගේ මේ නිදහස් කැමැත්තට බලහත්කාරයෙන් මැදහත් වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ දීලා තිබෙන එකම යහපත්. මොකද end of the day ස්වර්ගයට යන්නේ ඔබට මට දී තිබෙන නිදහස් කැමැත්ත තුල මම දෙවියන් වහන්සේ තුල මේ ගමන යන්න මම තීරණය ගන්නවා මට තියෙන නිදහස් කැමැත්ත තුල. ආමෙන්. ඒගොල්ලෝ ස්වර්ගයට යනවා. ගිනිවිලට යන අය මොකද කරන්නේ? ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත තුල ඒගොල්ලෝ තීරණයක් ගත්තා මට ඕනේ නෑ මේ ගමන. මට ඕන දේ මම කර යනවා. මට මේ දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ඕනේ නෑ. මට මේ බයිබලයේ ආඥාවල් පවත්වන්න ඕනෙත් නෑ. මට ඕන විදිහට යනවා යන්න. ඒත් දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත. හැබැයි ඒගොල්ලෝගේ අවසානය මොකද? නිදහස් කැමැත්ත දුන්නයි කියලා නිදහස් කැමැත්තට ඕන විදිහට ගියා කියලා දෙවියන් වහන්සේ ස්වර්ගයට යන්නේ ගන්නෙ නෑ හැමෝම. කොටසක් ගිනිවිලට යනවා. කොටසක් ස්වර්ගයට. නිදහස් කැමැත්තම තමයි ඒකට හේතුකාරකයක් වුණේ. මතේයු 4:17 එතෙන් පටන් යේසුස් වහන්සේ පසුතැවිලි වෙන්න මක්නිසාද ස්වර්ග රාජ්‍ය ලං වී තිබේයයි කියා දේශනා කරන්නට පටන් ගත්තේය. ආඥාවක් පසුතැවිලි වෙන්න. නිදහස් කැමැත්ත තියෙනවා පසුතැවිලි වෙනවද නැද්ද? මාර්ක් 16:16 අසන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේය. නමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත් කරනු ලබන්නේ. කොන්දේසිය තිබෙනවා. ඔබට දිනා නිදහස් කැමැත්ත කොන්දේසියක් තිබෙනවා. ඔබට දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත නිසායි අද ඔබ වෙන ආගමක් කරේ අදහන්නේ. දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙන නිදහස් කැමැත්ත නිසායි අද
මේ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වල ඔබ සිටින්නේ. මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලගේම ඔබට කැමති ආගමක් දහමක් අදහගෙනත් ඔබ ඉන්නේ. ඔබට තියෙන දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත. ඒ වගේමයි දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත තුල තමයි කවුරු හරි බෞද්ධයෙක් බෞද්ධ ආගම අතහැරලා යේසුස් වහන්සේ පිළිගන්නෙත් ඒ දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත. ඒක ව්‍යවස්ථාවෙන් තහනම් කරන්න ලෝකේ මිනිස්යන්ට ලංකාවේ ජනාධිපතිතුමාටවත් බෑ. තඹ සතේකට ඒක අපි ගණන් ගන්නෙත් නෑ ඔය වෙනි දේවල්. ඒවන් නවත්තන්න කාටවත් හැකියාවක් නෑ. මොන නීති රීති ගෙනාවත් බෞද්ධයා දෙවියන් වහන්සේ ඔහුට දීපු නිදහස් කැමැත්ත තුල ඔහු තීරණයක් ගන්නවා. මම දෙවියන් වහන්සේව මම පිළි අරගෙන මම ක්‍රිස්තුස් වහන්සේ තුල පසුතැවිලි වෙලා මේ ගමන යනවා. මම බෞද්ධ දර්ශනය ඇතුළු මගේ පුරාණ ආගම මං අතහරිනවා. ඒකත් දෙවියන් වහන්සේ දීපු නිදහස. ආමෙන්. ඒක නිසා ඔය නිදහසට ඇඟිලි ගහන කට්ටිය දඟලන කට්ටිය ඉන්නවා ලංකාවෙත්. ඒව වැඩක් නෑ. ඒගොල්ලෝ අසාර්ථකයි. ක්‍රියා 3:18 කියනවා. නමුත් සොගිය ක්‍රිස්තුස් වහන්සේ විඳින සේකයි දෙවියන් ක්‍රිස්තුස් වහන්සේ විඳින සේකයි දෙවියන් වහන්සේ සියලු අනාගත වතුරුන්ගේ මුඛයෙන් පෙර දැන්වා වූ දේවල් මෙසේ සම්පූර්ණ කළසේක. එබැවින් ස්වාමින් වහන්සේ ඉදිරියෙන් සනසලි කාලයන් පැමිණෙන ලෙසද නුඹලා උදෙසා නියම කරන ලද්දා වූ උන්වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ එනම් යේසුස් වහන්සේ එවන පිණිසද නුඹලාගේ පාපත් මකා දමනු ලබන පිණිසද පශ්චත්තාපව හැරෙන්න මේ සියලු දේ දෙවියන් වහන්සේ සැලසුම් කරා. ඒ නිසා මෙතනදී ආරාධනා කරනවා නුඹලාගේ පාපයන් මකා දමනු ලබන පිණිස පශ්චත්තාපව හැරෙන්න. දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙන නිදහස් කැමැත්ත තුල අදටත් පුළුවන් ඔබට මට පශ්චත්තාපව හැරිලා ක්‍රිස්තුස් වහන්සේ තුල මේ ගමන යන්න. හෝ පශ්චත්තාප වෙන්නේ නැතුව ඔබට මට ඕන විදිහට මේ ගමන යන්න. නිදහස් කැමැත්ත දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ක්‍රියා 17:30. ඉතින් මේ නොදන්නා කමේ කාලවල් දෙවියන් වහන්සේ නොබලා හැරිය නමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලි වෙන්න දැන් අන කරන සේක. ක්‍රියා 20:21 කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීකවරුන්ට සාක්ෂි දුනෙමි පාවුලතුමා කියනවා. අදටත් දෙවියන් වහන්සේගේ දරුවන් වන සැබෑ කිතුණුවන්ට දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් දීලා තියෙන අයිතියක් තමයි සුභාරංචිය ප්‍රකාශ කරන්නේ. මෙතන මේ ග්‍රීකවරුන් කියන්නේ අන්න ජාති. ඒක ලෝකේ මොන නීතිය ගෙනාවත් ඒව නවත්තන්න බෑ. ඒ නිසා කිතුණුවන්ට ස්වර්ගයෙන් දීලා තියෙන අයිතියක්. ඒක මේ ලංකාවේ මොන අනපනත් හෝ ලංකාවේ පාර්ලිමේන්තු නීතිය හෝ ලංකාවේ තියෙන මේ ඒ කිසිම නීතියකින්වත් ඒව තහනම් කරන්න බෑ. තහනම් කරත් ඒත් අපි ඒව පිළිගන්නෙත් නෑ. මොකද බයිබලයේ ස්වර්ගෙන් දෙවියන් වහන්සේ දීලා තියෙන අයිතියක් තමයි ඕනම මිනිහෙට ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. ඒක දැන් පාවුලතුමත් කළා. මේ මුරු අවුරුදු 2030 කිතුණුවන් එක කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වා එක කරනවා. ඒව නවත්තන්න බෑ. ඒ වෙනුවෙන් කොච්චර මිනිස්සු අදත් මැරෙනවද? ඔය අරාබික රටවල කොච්චර කිතුණුව මැරෙනවද මේ ඇදහිල්ල වෙනුවෙන්, මේ සාක්ෂිය වෙනුවෙන්. චීනයේ උතුරු කොරියාවේ ඇතුළු මේ විවිධ මේ ඉන්දියාවේ ඇතුළු ඉන්දුනීසියාවේ මේ ආසියාතික රටවල පවා කිතුණුව කොච්චර පීඩා විඳිනවද මේ වෙනුවෙන්. ඉතින් කරන්න දෙයක් නෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා නිදහස් කැමැත්ත තියෙනවා. ඒ සාක්ෂිය පිළිගන්න හෝ නොපිළිගන්න. 1 යොහන් 3:23 ඉඳන් කියනවා උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිීමත් උන්වහන්සේ අපට ආඥා කළ ලෙස එකිනෙකනාට ප්‍රේම කිරීමත්ය. උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුල පවතී. උන්වහන්සේද ඔහු තුල පවතිනසේක. උන්වහන්සේ අප තුල සිටින බව අප දැනගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මෙන්ය. මම මේ කතා කරන්නේ මේ repent and believe නැත්නම් පසුතැවිලි මහා විශ්වාසය කිරීම ගැන දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙන නිදහස තුළ මේ වචනේ කාරණාවල් කොන්දේසි සහිතව. 1 පේත්‍රස් 3:9 කියන ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමින් වහන්සේ Tamanගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක. නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකැමැතිව නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. දෙවියන් වහන්සේ බොහෝ කල් ඉවසමින් සිටිනවා. මනුෂ්‍යෝ පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේම මනුෂ්‍යයට දී තිබෙන මේ නිදහස් කැමැත්ත, මේ ෆ්‍රී විල් එක තුල දෙවියන් වහන්සේව පිළිගන්න, පසුතැවිලි වෙන්න, විනාශ වෙන්න නැතුව පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ වෙතට එන්න දෙවියන් වහන්සේ බොහෝ කල් ඉවසමින් සිටිනවා.
හැබැයි මේ කරුණාවේ කාලය දැන් අවසාන වෙමින් සිටිනවා. අවසාන වෙමින් තිබෙනවා. එහි කෙලවරේ දැන් අපි සිටිනවා. යෙසායා 64:6 ඉඳන් කියනවා අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමු. අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලිටු වස්ත්‍රයක් මෙන්ය. ඒක නිසා තේරුම් ගන්න. අපේ සියලු ධර්මිෂ්ඨකම් කිලිටු වස්ත්‍රයක්. කිතුනුව ඔබ කරන සියලුම ධර්මිෂ්ඨකම් ඔබ ගැලවීම ලබා ගන්න බෑනේ. බයිබලයේ කියනවා ගැලවීම දෙවියන්සේගේ දීමනාවක්. ඔබ මම කරන ධර්මිෂ්ඨකම් කරන්න ඕන. හැබැයි ඔබ මම අපි මේ ධර්මිෂ්ඨ වෙන්න අපි ක්‍රියා කරනවද අපි ධර්මිෂ්ඨකම් කරනවද ඒ සියල්ල කිලිටු වස්ත්‍ර. අන්‍ය ආගමික දාන මාන ඔය සියලු ආගමික කටයුතු සියල්ල බයිබලයේ ඉගැන්වීම අනුව කිලිටු වස්ත්‍රයක්. ඒ කිසිදු දෙයක්කින් මනුෂ්‍යව ධර්මිෂ්ඨ කරන්න බෑ. කිසිදු පූජාවල් වත් පිළිවෙත් වලින් මනුෂ්‍යකව ධර්මිෂ්ඨ කරන්න බෑ. මේ අපි සියල්ලෝම කොලයක් මෙන් පරවෙමු. අපේ අයිතුකම්ද සුළඟමෙන් අප පහ කර ගනි. ඔබගේ නාමය නිසා යාඥා කරන්නා වූ ඔබ අල්වා ගන්නා පිණිස තමාම ප්‍රබෝධ කරගන්නා වූ කිසිවෙක් නැත. මක්නිසාද ඔබ වහන්සේ ඔබගේ මුහුණ අපෙන් සඟවා අපේ අපරාධ නිසා අප දියවයන්ට හැරියසේක. අද මේ මුළු මනුෂ්‍ය වර්ගයන් මුළු ලෝකයේ හැම රටක් රාජ්‍යයක් අද සිටින්නේ අස්ථාවර ස්ථානයක. මුලාව තුල රැවටිලා යක්ෂයාගේ මුලාව තුල රැවටිලා අද හැමෝම මේ ව්‍යසනයක් තුල සිටිනවා. ඒකට හේතුව දෙවියන් වහන්සේට කීකරු නොවීම. ඒකට හේතුව දෙවියන් වහන්සේම දීපු නිදහස් කැමැත්ත අයතු ලෙස භාවිතා කිරීම. 1 පේත්‍රස් 2:11 කියනවා ප්‍රේමවන්තයනි නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන් ආත්මයට විරුද්ධව යුද්ධ කරන මාංශික තෘෂ්ණාවලින් වැළකී සිටින මෙන් නුඹලාගෙන් ඉල්ලමි. අන්න මෙතනදී ඉල්ලීමක්. ඒක නියෝගයක් විදිහට ඕනනම් ගන්නත් පුළුවන් ඉල්ලීමක්. දැක්කද ඔබට මට නිදහස තිබෙනවා ආත්මයට විරුද්ධව යුද්ධ කරන මාංශික තෘෂ්ණාවලින් වැළකී සිටින්න ඔබට මට නිදහස තිබෙනවා. වැළකී සිටියොත් ඒක ඔබට මට ආශිර්වාදයක් වෙනවා. වැළකී ඉන්නේ නැත්තම් මගේ නිදහස් කැමැත්ත මමම පාවිච්චි කරලා මම ඒව වලින් වැළකෙන්නේ නැත්තම් ඒකේ ප්‍රතිඵලය මම භුක්ති විඳින්නත් යනවා. ඒ ප්‍රතිඵලය භයානක ප්‍රතිඵලයක්. තේරෙනවද? පසුතැවිලි වීමට කරන සෑම ඇමතුමක්ම නැත්තම් මේ හැම අවස්ථාවක්ම ඔබට මට තිබෙන නිදහස් කැමැත්ත තුල තෝරා ගැනීමට කරන ඇමතුමක්. අපි මේ කලින් කතා කරපු හැම දෙයක් තුල මේ හැම අවස්ථාවක් මේ හැම ඇමතුමක් මේ හැම කෝලින් එකක්ම ඔබට මට නිදහස් කැමැත්ත තුල තෝරා ගන්න උන්වහන්සේ ඔබට මට ඒ නිදහස දීලා තිබෙනවා. ආඥාවලට අහුම්කම් දෙන්නාට ආඥාවලට කීකරු වීමට තීරණය කරන්න පුළුවන්. මේ බයිබලයේ ලියා තිබෙන ආඥාවල් වලට ඒවා අහුම්කම් දීලා ඒව ආඥාවල් වලට කීකරු වෙන්නත් ඔබට මට ඒ තීරණය පවා ගන්න දෙවෙනාසේ නිදහස දීලා තියෙනවා. අර ප්‍රෝග්‍රෑම් කරලා බලහත්කාරයෙන් ප්‍රොබෝ කෙනෙක් වගේ කරන්නේ එහෙම කරොත් දෙවෙනස කොච්චර අසාධාරණද? තේරෙනවද කියන දේ? දැන් අපිට තේරෙනව නේද? එතකොට එහෙමනම් කවදා හරි මේ අවසානයේ ලෝකයේ කෙලවර අවසානයේ සුදු සිංහාසන විනිශ්චයෙන් පසුව කට්ටිය ස්වර්ගයට යන්නෙත් කට්ටිය ගිනිවිලේ විනාශ වෙන්නෙත් තම සුව කැමැත්ත නිසා. තම සුව කැමැත්ත නිසා. ඒකට ආයෙ දොස් තියන්න කාටවත් බෑ. තම සුව කැමැත්ත නිසායි. සමහර නොහැදිලි කාර්යයන්ට විශේෂයෙන් මේ යුදෙව්වන්ට අර යේසුස් වහන්සේ යම් දෙයක් ප්‍රකාශ කළා අර බෙතෙස්දාවේ අර කොරාව සුව කරාට පස්සේ එතන ප්‍රශ්නයක් ඇති වුණා. තව පසු කාලෙ පස්සේ දැන් එතනදී යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කාරණාවක් කියනවා මේ යුදෙව්වරුන්ට ඇතුළේ එතන හිටපු නොහැදිලිවන්තයන්ට. යොහාන් 5:38 ඉඳන් කියනවා උන්වහන්සේගේ වචනය නුඹලා තුල පවතින්නේ නැත. මක්තිසල උන්වහන්සේ විසින් එවන ලද තැනැත්තා නුඹලා විශ්වාස කරන්නේ නැත. ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නෝය. ඒවා මා ගැන සාක්ෂි දෙයි. නමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්න කැමති නැත. දැක්කද? එතනදී යේසුස් වහන්සේ දෝෂාරෝපණය කරනවා මේ මෙතන හිටපු යුදෙව්වන්ට. දැක්කද? නුඹලා කැමති නෑ මා ළඟට එන්න. දැක්කද? ඒ වෙලාවේදී මේ යුදෙව්වන්ට නැත්නම් ඒ වෙලාවේදී එතන සිටියා වූ ඒ නොහැදිලි කාරයන්ට දෙවියන් වහන්සේම දීපු නිදහස් කැමැත්ත තුල ඒගොල්ලෝ මොන ස්ථානයේ හිටියේ යේසුස් වහන්සේ වෙතට ළඟට එන්න කැමති නැතිව ඒ තීරණය තුල තමයි ඒගොල්ලෝ හිටියේ. නමුත් අද ඔබ මම
මේ ගමන කොහොම හරි යනවනේ. ඒකට හේතුව මොකද? ඔබට මට දෙවියන් වහන්සේ දීපු නිදහස් කැමැත්ත තුල ඔබ මම තීරණයක් ගත්තා. මම කොහොම හරි ක්‍රිස්තුස් වහන්සේට යටත්ව මේ ගමන යන්න මම වෙර දරනවා. මම වීරය කරනවා. අපි දුබලයි හරි. මාංශය සහ ආත්මය අතර ගැටුමක් තියෙනවා හරි. නමුත් මට තියෙන නිදහස් කැමැත්ත තුල මම උත්සාහ කරනවා. මම මේ දෙවියන් වහන්සේ තුල මේ ගමන යන්න හෝ නොයන්න. පැහැදිලිවම ඔවුන්ට පැමිණීමට තිබුණා නම්, ඒගොල්ලන්ට අවශ්‍ය තිබුණා නම් ඒගොල්ලන්ට යේසුස් වහන්සේ වෙතට එන්න තිබුණා. හැබැයි ඒගොල්ලෝ ඒක නොකර සිටින්න තීරණය කළා. එදා ඒ දෙවිවරු ඒ දේ නොකර සිටින්න ඒගොල්ලොම තීරණයක් ගත්තා. දැක්කද? මිනිස්සෙක් තමා වපුරන දේ කපා ගන්නවා. ඒක බයිබලයේ කියනවා. ගලාති 6:7-8 කියනවා නොරවටෙන්න. දෙවියන් වහන්සේට සරදම් කරන්න කාටවත් බෑ. ඒක නිසා අද මේ කට්ටිය දඟලනවා දෙවියන් වහන්සේට සරදම් කරන්න. අද විශේෂයෙන් කිතුණුවනු සරදම් කරනවා දෙවියන් වහන්සේට. කිතුණුවන් නොවන අනිත් මිනිස්සුෝ, අන්‍ය භක්තිකයෝ, නැත්නම් අන්‍ය ආගමිකයෝ දෙවියන් වහන්සේට සරදම් කරනවා. මේවා දන්නේ නැතුව. හැබැයි දෙවියන් වහන්සේට සරදම් කරන්න බෑ. ඒක නිසා රැවටිලා ඉන්නේ ඔබ. නොරවටෙන්න. දෙවියන් වහන්සේට සරදම් කරන්න කාටවත් බැරිය. මක්තිසද මිනිස්සෙක් තමා වපුරන දේ කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංශය සඳහා වපුරන්නා මාංශයෙන් කුණුවීම කපා ගන්නේය. ආත්මයන්න් වහන්සේ සඳහා වපුරන්නා ආත්මයන්න් වහන්සේගෙන් සදාකාල ජීවනය කපා ගන්නේය. වපුරන්නාට නිදහස් කැමැත්ත තියෙනවා. මොනවාද මම වපුරන්න ඕනේ කියලා. දැක්කද? ආත්මයන්න් වහන්සේ තුල බයිබලයේ ඉගැන්වීම තුල ඔබ මම වපුරන්නේ නැත්තම් ඔබට මට කපා ගන්න වෙන්නේ මාංශයේ කුණුවීම. නේ? මාංශයේ කුණුවීම තමයි කපා ගන්න වෙන්නේ. එතකොට අපිට හම්බ වෙන්නේ යන්නේ කොහෙද? ගිනිවිල. ඒකත් ඔබට මට තියෙන නිදහස් කැමැත්ත. කවුරුත් දෙවෙනන්සේ බල කර කර ඔබ එන්න ඕනේ මගේ මාර්ගයේ. ඔබ එන්න ඕනේ කියලා බල කර කර ඉන්නත් දෙවෙනන්සේ. නිදහස් කැමැත්ත දීලා තිනවා. අභිෂ. ඔයා කැමති නම් මගේ මාර්ගෙ එන්න. ඔයා කැමති නම් ඔයාගේ මාර්ගය යන්න. හැබැයි අවසානයේ තේරෙනවද කියන දේ? ඒ නිසා ඔබගේ මගේ නිදහස් කැමැත්ත අපි දෙවියන් වහන්සේට යටත් කරන්න. ඒ කියන්නේ කිව්වේ තම කැමැත්ත අත්හැර දමා තමාගේ කුරුසිය රැගෙන ඉන්න කියලා යේසුස් කිව්වේ. ඒකේ තේරුම අපි වහලෙක් වෙනවා කියන එක නෙමෙයි. තේරුම් ගන්න මේ කාරණාව හරියට. ගැලවීමෙන් පිට සිටින්නන්ට නිදහසට කරුණක් නම් නෑ. අපි දකිනවා රෝම පළවෙනි පරිච්ඡේදයේ 20-23 කියනවා. මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික වූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිව ලෙස පෙනී යන්නේය. එබැවින් ඔහු නිරුත්තරව සිටිති. මුළු මනුෂ්‍ය වර්ගයා ඕනම අදේවවාදියෙක් වෙන්න පුළුවන්. ඕනම පරිණාමවාදියෙක් වෙන්න පුළුවන්. බෞද්ධයෙක්, හින්දු භක්තිකයෙක් වෙන්න පුළුවන්. ඕනම කිසිම ආගමක් අදහන්නේ නැති මිනිහෙක්, ඒ කියන්නේ අදේවවාදී. ඕනම මිනිහෙක් වෙන්න පුළුවන්. ඔබ නිරුත්තරයි. මොකද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දෙවිකම මවන ලද දේවලින් සක්සුදක්සේ පැහැදිලිව පෙන්눔 කරලා තිබෙනවා. ඔබගේ මගේ ඇහි මෙගා පික්සල් ගාන පවා වෛද්‍යවරුන් කියනවා, විද්‍යාඥයෝ කියනවා 500 ගානක් තියෙනවා. ඒ ප්‍රමාණ සූක්ෂම මැවිල්ලක් අහම්බෙන් වෙන්න පුළුවන්ද මේවා? නිදහස් කැමැත්ත අහම්බෙන් ඩංගාල මනුෂ්‍යයන්ට වැටෙන්න පුළුවන්ද? නිදහස් කැමැත්ත කියන දේ? මේවා තේරුම් ගන්නට. ඔබ මේ මුලාවෙන්, මේ ලෝකේ මිත්‍යාවෙන් ගැලවෙන්න කාලය ලං වෙලා තිබෙන්නේ දැන්. අවසානයේ අපි සිටින්නේ. මක්ෂා මේ රෝම කියනවා. ඊට පස්සේ කියනවා මක්ෂාට ඔහු දෙවියන් වහන්සේගේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයත් සුතිවත් නොකොට තමුන්ගේ විතර්ක වලින් නිරාර්ථක බවට පැමිණුනේ. අපි මේ වචනේ බොහෝ කතා කරනවා. ඔවුන්ගේ අඥාන සිද්ද අඳුරු විය. තුමූම ප්‍රඥාවන්තයයි කියමින් ඔහු අඥානයෝව ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යයන්ගේද, පක්ෂීන්ද හා සිව්පාවන්ගේද, බඩගාන සත්වයන්ගේද රූපවලට සමාන වන ලෙස මාරු කළෝය. ආමෙන්. ඒ නිසා මේ බයිබලයේ ඉගැන්වීම අනුව දෙවියන් වහන්සේ හැර වෙන ගස් ගල්, දෙවි දේවතාවන්, මැටි රූප ගල් පිළිම වලට নমස්කාර කරන, සේවය කරන හැමෝම දෙවියන් වහන්සේගේ වචනේ ඉන්ද්‍රිය කවුද ඒගොල්ලෝ? අඥානයෝ. කරන්න දෙයක් නෑ. බයිබලයේ කියන්නේ අඥානයෝ. ඔබ මල් පූජාවල් පවත්වනවද? මැටි රූප ගල් පිළිම ගස් දේව දේවතාවන් ඇතුළු වලට? අඥානෙක් ඔබ. නමුත් පාප ස්වභාවයකින් සීමා වූ මිනිසා කෙසේ යහපත් දේ තෝරා ගන්නද? කලිනුත් අපි කතා කරා. ගැලවීම තෝරා ගැනීමේ හැකියාව යන අර්ථයෙන්
නිදහස් කැමැත්ත සැබවින්ම නිදහස් වෙන්න නම් දෙවියන් වහන්සේගේ කරුණාව සහ බලය තුලින් තමයි ඒක වෙන්න ඕනේ. අපි මේ කතා කරන ඇත්තටම මේ නිදහස් කැමැත්ත ක්‍රිස්තුස් වහන්සේ තුල මේ ඒ ගැලවීම ලැබීමත් සමග ගැලවීම පවා අපිට තෝරගන්නේ නේ. මම යම් දවසක තෝරගන්නවා මම ක්‍රිස්තුස් වහන්සේ මට ආරාධනා කරන වෙලාවේදී මම තෝරගන්නවා මම ගැලවීම ලබනවාද මම ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නවාද. තේරෙනවද? ඒ වෙලාවේදී අපේ ශක්තියෙන් විතරක් එක වෙන්න බෑ. අන්න එතනයි ඒක නිසා බයිබලි ගැනීම අනුව අන්න දෙවියන් වහන්සේගේ කරුණාව සහ බලය අපිට අවශ්‍යයි. අපේ සුව කැමැත්තෙන්ම පමණක් නෙමෙයි. ගැලීම ලබන වෙලාවේදී අපි දකිනවා ශුද්ධාත්මනාසගේ ක්‍රියාව එතන වෙනවා. ඒක අපිට හරියට පැහැදිලි කරගන්න අමාරුයි. නමුත් මිනිසියෙක් යේසුස් වහන්සේ පිළි අරගෙන ගැලවීම ලබලා ඒ පසුතැවීම ඒ එන මොහොතේ ශුද්ධාත්මන වහන්සේගේ ක්‍රියාව දෙවියන් වහන්සේගේ බලයත් එක්ක එතනදී වෙනවා. අන්න ඒක වෙන්නත් ඔබගේ මගේ කැමැත්ත තමයි මූලික දේ. ඔබ කැමති වුණොත් ඒකනේ මම කිව්වේ මම ගැලවීම ලැබුවේ කවුරුත් ඇවිල්ලා මාව ගැලවීමට ගෙනාවේ නෑ. එදා දෙවියන් වහන්සේගේ දරුවෙක්ව අපේ ගෙදරට ගෙනාවා මට උන්වහන්සේ ගැන යම් කාරණාවල් කියන්න. නමුත් එදා දෙවියන් වහන්සේ ඒ දරුවව ගෙනාවේ මාව උන්වහන්සේ ගැලවීමට ගෙනෙන පිණිස එතනදී ඒ කාරණාවල් සිදු වෙන පිණිස. ඒ මිනිස්සයා නෙමෙයි මාව ගැලවීමට ගෙනාවේ. ඒ සහෝදරයා නෙමෙයි මාව ගැලවීමට ගෙනාවේ. මගේ ගැලවීමේ සාක්ෂිය තිබෙනවා. මම ගැලවීම ලබන්න මම සුව කැමැත්තෙන් මම තීරණයක් ගත්තා. ඒ වෙලාවේ බාත්රූම් එකේ මම නානා ඉන්න වෙලාවේ මගේ සුව කැමැත්ත තුල මම කිව්වා අභියෝගයක් හෝ මම අසරණ වෙලා හෝ මට තේරුම් ගන්න අමාරු වෙලාවකට අභියෝග කරා වෙන්නත් පුළුවන් මම දන්නේ නැහැ. මම කිව්වා බාත්රූම් එකේ මම නානා ඉන්න වෙලාවේ දෙවි කෙනෙක් කියලා එක්කෙනෙක් ඉන්නවා නම් ඔබ මට පිළිදරව් වෙන්න මේ මිනිස්සු තුලින් ඔබ මට කතා කරන්න කියලා මම කිව්වා. ඒ කියන්නේ මගේ නිදහස් කැමැත්ත මම දෙවියන් වහන්සේට ඒ ආරාධනාව කළා. අන්න ඒ මොහොතේ තමයි පසුව පැයක් ඇතුළත විනාඩි කිහිපයක් ඇතුළත ශුද්ධාත්මයන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ බලය තුල මාව පසුතැවීමට ගෙනල්ලා ගැලවීම මම ලැබුවා. තේරුණාද? හැබැයි ඒකටත් මූලික වුණේ මගේ කැමැත්ත. සුව කැමැත්ත දෙවියන් වහන්සේ මට දී තිබුණු නිදහස් කැමැත්ත තුල තමයි මම එදා ඒ වෙලාවේ කිව්වේ. උන්වහන්සේට තිබෙන ස්වෛරීය අයිතිය තුල අපි දකිනවා යොහාන් 15:16 නුඹලා මා තෝරා ගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. දැක්කද? දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වෛරීය අයිතිය තුල උන්වහන්සේ ඔබ මාව තෝරගෙන තිබෙනවා. ඔබ මම නෙමේ දෙවියන් වහන්සේව තෝරගත්තේ. එසේ කලේ නුඹලා ගොස් ඵලදරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය. ඒ වගේම එක පුද්ගලයා ඒ වගේම ඒ යොහාන් 1:12-13 කියනවා නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නෝද සමා වෙන්න. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදාගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. ඔහු ලෙන්වත් මාංශයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. born again කියලා කියන්නේ. දැන් බලන්න එතනදී නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තෝද. දැක්කද? යම් පමණ දෙයක් උන්වහන්සේ කෙරෙහි පිළිගන්නවද උන්වහන්සේව අදහා ගන්නවද? ඒකත් ඔබට මට තිබෙන නිදහස් කැමැත්ත තුලයි ඔබ මම කරන්නේ. ඔබගේ මගේ නිදහස් කැමැත්ත තුල කවුරුන් හෝ කෙනෙක් උන්වහන්සේව පිළිගත්තොත් එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තොත් ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න අන්න එතනද එදකොට තමයි දෙවියන් වහන්සේගේ බලය දෙන්නේ. දැක්කද? දෙවියන් වහන්සේ බලහත්කාරයෙන් ඔටෝමැටිකලි ප්‍රෝග්‍රෑම් කරලා බලය දෙන්නේ නැහැ. නිදහස් කැමැත්ත තුල මම තීරණය ගත්තොත් මම පිළිගන්නවා උන්වහන්සේව. මම උන්වහන්සේ කෙරෙහි අදහනවා. අන්න එදකොට මනුෂ්‍ය ප්‍රඥාවෙන් තේරුම් ගන්නට බැරි දෙවියන් වහන්සේගේ මැදහත් වීම අන්න එතනදී වෙනවා. දැක්කද? තේරෙනවද? නිදහස් කැමැත්ත සහ දෙවියන් වහන්සේගේ ක්‍රියාව. තේරෙනවද? එවිට උන්වහන්සේ තුල ඔබ මම නැවත උත්පාදනය ලබනවා. නැත්නම් born again කියලා කියනවා. ඒ වගේම එපිස 4:20 කියනවා නමුත් නුඹලා ක්‍රිස්තුස් වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත. එනම් සැබෑව යේසුස් වහන්සේ තුල තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා උන්වහන්සේ තුල උගන්වනු ලැබුවෝය. එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීමේ ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව
දූෂ්‍ය වන්නා වූ පරණ මනුෂ්‍යයා පහ කර දමා නුඹලා නුඹලාගේ චිත්තාත්මෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නා ලෙසය. අපි දකිනවා ගැලවීම ලබනකොට අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලබනකොට ඒ වතුර බෞතිස්මයට කීකරු වෙනකොට ඒකෙන් සංකේතවත් වෙනවා ඒ පරණ මනුෂ්‍යව පහ කර දමලා අලුත් මනුෂ්‍යව පැළඳ ගැනීම. දැන් ඒකටත් ඔබට මට නිදහස් කැමැත්ත තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. කාටවත් බෑ ක්‍රිස්තියානි කාර්යයකට බෑ මේ ආගමකට හරව ගන්න. ඒක ඔබට මට තියෙන නිදහස් කැමැත්ත. අපි දකිනවා බොරු කරලා රවටන මිනිස්සුත් ඇති. බෞද්ධයොත් ඉන්නේ. ඇයි බෞද්ධ ආගමට හැරෙන්නේ නැද්ද මිනිස්සු? වෙනත් ආගම් වලට හැරෙන්නේ නැද්ද? මේ කිතුණු ආගමට හැරුණාම තමයි කට්ටියට ඉන්න බැරි. චුවල් යන්නේ. ඒක යක්ෂයාගේ ක්‍රියාව නිසා තමයි ඒගොල්ලන්ට එම් වෙන්නේ ඉතින්. නිසා දෙවියන් වහන්සේ මේ නිදහස් කැමැත්ත දීලා තිබෙනවා. උන්වහන්සේ තුල පරණ මනුෂ්‍යව පහ කර දමලා අලුත් මනුෂ්‍යව පැලඳ ගන්නත් දෙවියන් වහන්සේ ඔබට මට නිදහස් කැමැත්ත දීලා තිබෙනවා. ගැලවීම දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්. ඒක ඔබ මම දන්නවා. ඒ අතරම අපගේ චේතනාවන්, ආශාවන් සහ ක්‍රියාවන් ස්වේච්ඡාවෙන් සිදුවනවා. ඒවා නිතරම අප ගැලවීම ලැබුවයි කියලා වෙනස් වෙනාට බග්ගාලා. ඔබට මට තියෙන නිදහස් කැමැත්ත බග්ගාලා නැති වෙනවද? නෑ, ඒවා තියෙනවා. ඔබගේ මගේ ආශාවල්, ක්‍රියාවල් ස්වේච්ඡාවෙන් සිදුවන දේවල් ඒවා එහෙමම තියෙනවා. හැබැයි අප වගකීමකින් යුක්තව තීරණ ගන්න වෙනවා, විශේෂයෙන් දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණා. තීතස් 3:5 කියනවා. අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූසේක. එසේ උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තු හැටියට උරුමකාරයන් වන පිණිස උන්වහන්සේ අපගේ ගැලවුම් කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ශුද්ධාත්මය අධික ලෙස අප පිට වැගරූසේක. මේ ශුද්ධාත්ම වහන්සේ ගැන නිතරම කතා කරන අලුත් ගිවිසුමිත්. ශුද්ධාත්ම වහන්සේ ඕන ගැලවීම දෙවියන් වහන්සේකින්. උන්වහන්සේගේ දීමනාවක් අපි දකිනවා මකින්නසට ගැදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නෝය. එපිස 2:8 කිසිවෙක් එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. ඒක gift of God. කිසිවෙක් පාරට්ටු කර නොගන්නා පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. ඔබ මම කරන ක්‍රියාවල් වලින් ඔබට මට ගැලවීම ලැබෙන්නේ නැහැ. ඔබට මට තිබෙන නිදහස් කැමැත්ත තුල ඔබ ඕන දෙයක් කරත් ඔබට ගැලවීම ලැබෙන්නේ නැහැ. ඔබට මට තිබෙන නිදහස්කම තුල ඔබ දෙවියන් වහන්සේගේ මේ කාරණාවල් පිළිගන්න ඕන. දෙවියන් වහන්සේ දෙන්නා වූ ගැලවීම කෙරෙහි ඔබ මම අදහන්න ඕන. අන්න එවිට ඔබ මම ගැලවෙනවා. අපි දකින 1 කොරින්ති 10:23 සියලු දේ ගැන නිදහස තිබේ. නමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ. නමුත් සියල්ල වර්ධනය නොකෙරේ. ඔබට මට නිදහස් කැමැත්ත තිබෙනවා. මෙතනත් පැහැදිලි. ඔබට මට තිබෙන නිදහස් කැමැත්ත තුල හැම දෙයක්ම යෝග්‍ය වෙන්නේ නැහැ. ඔබට මට තිබෙන නිදහස් කැමැත්ත තුල හැම දෙයක්ම ඔබව මාව වර්ධනය කරන්න යන්නේ නැහැ. ඒකයි මම කියන්නේ කිතුණු වුණාම තීරණ ගන්න ඕන දරුවනේ. ඔබට මට දී තිබෙන නිදහස් කැමැත්ත තුල ඔබ මම අපි දෙවියන් වහන්සේට යටත් වෙලා අපි දෙවියන් වහන්සේ තුල තීරණ ගන්න ඕන. මම මේ දේවල් වලින් වැළකෙනවා. මම මේ ලෝකයේ මේ වැදගැම්මක් නැති මේ පාපය තිබෙන සින්දු වලින් මම වැළකෙනවා. මම මේ ලෝකයේ තිබෙන මේ කාරණාවල් වලින් මාංශයේ කාරණාවල් තෘෂ්ණාවල් වලින් මේ මනුෂ්‍ය නියෝග වලින් මම වැළකෙනවා. ඔබ මම තීරණයක් ගන්න ඕන. අපි වැළකෙනවා. ඔබ මම මේ පරිගණක මේ බොහෝ දුෂ්ට සාගත මේ පරිගණක ක්‍රීඩාවල් මම ඒවා ප්ලේ කරන්නේ මම එකකින් වැළකෙනවා. ඒ නිදහස් කැමැත්ත ඔබ මම ඔබට මට දීන නිදහස් කැමැත්ත තුල ඒ තීරණ ගන්න ඕන ඔබ මම මේ ටෙලි වෘතාන්ත ඇතුළේ මේ වැඩ ගැම්මක් නැති දේවල් වලට බැහැ වෙන්නේ නැහැ. මම ඒවා බල කාලේ නාස්ති කරන්නේ නැහැ රාත්‍රී කාලේ. ඒ තීරණය ඔබ මම ගන්න ඔබට මට නිදහස තිබෙනවා. මේ සෑම දේ තුල ඔබට මට පැහැදිලි. එදා ආදම් ඒව දෙවනසේ මවල ඒගොල්ලන්ට දීපු නිදහස් කැමැත්ත අදටත් බලංගුයි. ආමෙන්. හැබැයි අපි දකිනවා වර්තමානයේ අන්තක්‍රිස්තුස්ගේ ආත්මය තුල යම් කාරණාවල් වෙනවා. අපි දකිනවා මේ ලෝකයේ බලලෝභී පොහොසත්තු ඇතුළු ලෝක ආර්ථික සංවිධාන, ලෝක බලවත් රහස් සංවිධාන, ඉලුමිනාටි සංවිධාන, ෆ්‍රීමර්සනරි සංවිධාන, මේ රොත්ස්චයිල්ඩ් සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානය, බටහිර ඖෂධ මාෆියාව, යුරෝපා සංවිධානය ඇතුළු මේවායේ සංකලනය තුල
මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ දුන් නිදහස් කැමැත්ත සීමා කරමින් එය නැති කරමින් අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය තුල ක්‍රියා කරමින් සිටින මේ කාලය තුල ඒක විශේෂයෙන් කිතුණුවෙක්ට ඒක තේරෙනවා. අද සමහර විට මේවා කිතුණෝ තේරුම් ගන්න නැහැ. කිතුණෝ තේරුම් ගන්නේ නැතුව විශ්වාස කරන්නට නොහැකි එන්නත් මාකටිං කර ඉන්නවා. කිතුණෝ එන්නත් මාකට් කර ඉන්නවා. මෙන්න બોලේ කිතුණුවන් නොවන අය මම මේ කලින් කතා කරපු මේ රහස් සංවිධානවල දේවල් මේ කිතුණෝ නොවන අය එලිදරව් කරමින් සිටිනවා දැන්. කිතුණෝ නොවන අය මේවා එලිදරව් කරමින් සිටිනවා. අද ලංකාවේ සිටින ඒ ඖෂධ ඒ ආයුර්වේද අය පවා මේවා එලිදරව් කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ මැව්ව මේ ඖෂධ ශාක වලින් ලංකාවේට දෙවියන් වහන්සේ මම විශ්වාස කරන දෙවියන් වහන්සේ දීපු ඒක තෑග්ගක් යම් ආකාරයක මේ සමහර මේ ආයුර්වේද මේ කාරණාවල් දෙවියන් වහන්සේ මැව්ව මේ ඖෂධීය පළයටි වලින් ලැබෙන ආයුර්වේද හරහා පවා ඔය අද මේ මහ ලොකු මේ කතා කරන ඔය කොරෝනාවට සුවය තිබෙනවා. දෙවියන් වහන්සේ මැව්ව ශාක වලින් සුවය තිබෙනවා. අද මේවා කියන්න දෙන්නේ නැහැ මාධ්‍ය වලින්. කියන්න දෙන්නේ නැහැ මේවා අද ජනමාධ්‍ය වලින් විශේෂයෙන් මේ ටීවී වල රේඩියෝ වල. මම ඊයේ කඩේට යනකොට කඩේක එක නිවේදනයක් කඩේ රේඩියෝ එකේ එක නිවේදනයක් ඇහුණා. ඔබ එන්නත ගත්තම මේක වෙනවා කියලා මේ අද මේ රේඩියෝ එකේ මෙන්න මාකටිං. හැබැයි ඔය රේඩියෝ වල ඔය ලංකාවේ ටීවී වල ඔය එක ඔය කියන්නේ නාලිකාවල ඔබ මේ ඖෂධ ගන්න මේ ලංකාවේ තියෙන මේ පැලෑටි වලින් මේ හදපු ඖෂධ හොඳයි. මේවා ඖෂධත් ගන්න. මේ ඖෂධත් ඔබව සුව කරනවා. මේ ඖෂධ වලිනුත් ඔබගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා කියලා කියන්නේ නැහැ නේ. තේරෙනවද කියන දේ? තේරෙනවද රැවටිල්ල? එන්නත් මාෆියාවේ බරපතලකම තේරෙනවා ලංකාවේ ඔය සියලුම නාලිකාවල්, ටීවී නාලිකාවල්, රේඩියෝ නාලිකාවල් මේ මං කලින් කතා කරපු අර බලලෝභීකාර මේ සංවිධාන වලට හිර වෙලා යටත් වෙලා ඉන්නේ රජයත් එහෙමයි අද ඉන්නේ මේ සංවිධාන වලට යටත් වෙලා කැති වෙලා ලැබි වෙලා සිටින්නේ. මෙච්චර ලංකාවේ ඖෂධීය දේවල් තියෙනවා. මේ ආයුර්වේද කාරණාවල් මෙච්චර මනුෂ්‍යයන්ට සුවය දෙන දෙවියන් වහන්සේ මැව්ව පැලෑටි වලින් හදන මේ ස්වභාවික මේ ఔෂධ තිබෙනවා. ඒවා ගැන අර මම දැක්කා අර අපේ ඔය ලංකාවේ ඉන්න ජනාධිපතිතුමාට අභියෝග කරා. එයා ඔය ළඟදි UN එකට ගිහිල්ලා වැදගැම්මක් නැති කතාවක් කිව්වා. මේ මෙච්චර වැදගත් දේවල්වත් කියන්නේ නැතුව. ඒක ගැනත් මම දැක්කා මේ කිතුණෝ නොවන අය කතා කරා. කොච්චර යහපත් දේද? ලංකාවේ ජනාධිපතිතුමා UN එකට ගිහිල්ලා වැදගැම්මක් නැති දේවල් ටිකක් කියවලා ආවා. කිසිම වැදගැම්මක් නැති දේවල් ටිකක්. ඔන්න ලංකාවේ ජනාධිපතිතුමාගේ හැටි. ඔය 69 ලක්ෂය දීපු කට්ටියනේ ඔය 69න් අරගෙන එයාට ඕන දේවල් එයා කර ඉන්නවා එයාගේ අන්න නිදහස් කැමැත්ත තුල. දැක්කනේ වෙන දේ ලංකාවේ අහේනිය ලංකාවට වෙලා තියෙන දේ. ජනාධිපතිතුමාටත් අද හැකියාවක් නැහැ ඇත්ත කතා කරන්න. මොකද ඔහුත් රැවටිලා ඔහුත් මේ මාෆියාව තුල හිර වෙලා සිටිනවා. ඒ නිසා ඔබට මට දෙවෙනස නිදහස් කැමැත්ත දීලා තිබෙනවා. මේ ලෝකයේ මේ මොන බලලෝභී මේ මිනිස්සු මේ සංවිධාන මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ දී තිබෙන නිදහස් කැමැත්ත කොච්චර සීමා කරත් දෙවියන් වහන්සේගේ දරුවන්ට මේ හැම අභියෝගයක් මැද්දේ උන්වහන්සේගේ කරුණාව තිබෙනවා. පිලිප්පි 4:6-7 කියනවා නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත. පොරොන්දුවක් ආරක්ෂා කරනවා ඇත. ආමෙන්. නිසා මේ ලෝකයේ මේ අපි දකින ජනමාධ්‍ය වලින් අහසන බොරු ප්‍රවෘත්ති අද ජනමාධ්‍ය වලින් 90% යන්නේ බොරුව. මාකටිං සහ බොරුව. ව්‍යාජත්වය. ජනමාධ්‍ය ඒගොල්ලෝ මුදල් උපය ගන්න. ඒගොල්ලන්ගේ ප්‍රසිද්ධිය සඳහා අද සත්‍ය කතා කරන්නේ අද මිනිසුන්ගේ කසන කන් වලට ඕන බොරුවම තමයි ඒගොල්ලෝ නියෝජනය කරන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්ට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඔබගේ මගේ සිත්වලට සිත් ආරක්ෂා කරනවා. ආමේන්. ඒ නිසා මේ ලෝකයේ මම කලින් මේ කතා කරපු මේ සංවිධානවල සංකලනයෙන් අද මේ වර්තමාන ලෝකයේ මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේක වෙමින් පවතින අතර මේකේ අවසානයේ අපි දැන් සිටිනවා. මම කලින් කතා කරු මේ සියලු සංවිධාන ඉදිරි අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය තුළ බොහෝ ව්‍යසනයන් මේ ලෝකයේ තුල කරන්නට යනවා. ඒක බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. මේ ඇදහිල්ල අභියෝගයට පත් කරන්න බෑ කිසිම ආගමිකයෙක්ට, අන්‍ය ආගමිකයෙක්ට, රජයට,
ජනාධිපතිතුමාටවත් අභියෝග කරන්න බෑ. සියල්ලම ෆේල් උන්වහන්සේගේ වචනේ ඉදිරියේ. හැබැයි උන්වහන්සේගේ වචනයට කීකරු වෙනවද කවුරුන් හෝ? දෙවියන් වහන්සේ අන්න ඒ මනුෂ්‍යයට උන්වහන්සේගේ කරුණාව දෙනවා. ලංකාවේ ඉන්න ජනාධිපතිතුමාත් ඔහුගේ මිත්‍යා දෘෂ්ටික දේවල් අතහැරලා යේසුස් වහන්සේට යටත් වෙනවා නම්, යේසුස් වහන්සේව පිළිගන්නවා නම්, උන්වහන්සේ ඔහුටත් ආශිර්වාද කරන්නට උන්වහන්සේ බලවත්ව සිටිනවා. ඒවා වෙන්නේ නැහැ. ඒක තමයි දුක. මම දකිනවා ලංකාවේ කිතුනෝ බොරුවට යාඥා කරනවා ලංකාවේ සමාදානය වෙනුවෙන්. එක එක මට එනවා පෝස්ට්, එක එක මට මැසේජස් ගෲප්ස් වලින් එනවා ලංකාවේ සමාදානය උදෙසා යාඥා කිරීමේ යාඥා සම්මේලන කියලා. දෙවියන් වහන්සේ මේ ලංකාවට සමාදානය දෙන්න යන්නේ නැහැ. කිතුනුවන් යාඥා කරන්න ඕනේ ලංකාවට සමාදානය ලැබෙන්න නෙමෙයි, ලැබෙන්නේ නැහැ සමාදානය. කිතුනුව යාඥා කරන්න ඕනේ මේ ලංකාවේ දෙවියන් වහන්සේව දන්නේ නැති මනුෂ්‍යයන්ට සුභාරංචිය ඇසෙන්න සලස්වන්න කියලා යාඥා කරන්න ඕනේ. තාක්ෂණය හරහා පවා, Zoom ඇතුළු මේ අන්තර්ජාල තාක්ෂණය හරහා, YouTube වීඩියෝ හරහා පවා යේසුස් වහන්සේගේ සුභාරංචිය මේ ලංකාවේ සිටින බෞද්ධයන්ට ඇසෙන්න සලස්වන්න කියලා යාඥා කරන්න ඕනේ. නැත්තම් කැමති අය දෙවෙනස් තුල ඒ අභියෝගය අරගෙන සුභාරංචිය මේ ලංකාවේ ඉන්න මනුෂ්‍යයන්ට ප්‍රකාශයෙන් කතා කරන්න ඕන. අන්න ඒව කරන්නේ නැතුව බොරුවට ලංකාවේ සමාදානය වෙනුවෙන් ඔබ ඔළුවෙන් හිටගෙන යාඥා කරත්, ඔබ අන්‍ය භාෂාවෙන් යාඥා කරත් දෙවියන් වහන්සේ ශ්‍රී ලංකාවට සමාදානය දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒ නිසා රැවටෙන්න එපා, අධෛර්ය වෙන්න එපා. කිතුනුවනේ මේ බොරු යාඥාවල් කරලා යාඥා කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනයට එකඟව. මිනිස්සුયો ගැලවීම ලබන්නේ නැතුව ලංකාවට සමාදානය ලැබෙන්නේ නැහැ. බොරු සමාදානයක් ගැන යාඥා කරන්න එපා. මං කිතුනුවන්ටයි මම මේ කියන්නේ. මිනිස්සුયો ගැලවීම ලබන පිණිස සුභාරංචිය මේ ලංකාවේ තවත් මිනිසෙට ඇසෙන පිණිස යාඥා කරන්න. ඒ වෙනින් ඔබ කැමති නම් ඔබ කළ යුතු දේ ඔබ කරන්න. ඔබ මම කළ යුතුයි. බොරුවට යාඥා කරා කියලා මේ ලංකාවට සමාදානය ලැබෙන්නේ නැහැ. තවදුරටත් ඔය බොරු යාඥාව කරන්න එපා. මම මේ සියලු කිතුනුවන්ගෙන් මේ දේ අසන සියලු කිතුනුවන්ගෙන් මම මේ ඉල්ලන්නේ. දේව වචනට එකඟව යාඥා කරන්න. නිසා මේ සෑම දේ තුල අපි මම අවසන් කරන්නට යනවා. 1 කොරින්ති 2:14 කියනවා. නමුත් ජම්මික මිනිසයා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පිළි නොගනී. ඒවා ඔවුන්ට මෝඩකමය. ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය. නමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි. අද අභාග්‍ය මොකද්ද? කිතුනුවොත් අද මේ මෝඩකම තුල සිටිනවා. ආත්මිකව මේව විමසන්නේ නැතුව එන්නත් මාකට් කර ලංකාවේ අඩු ගානේ මාකට් කරපන්කෝ ලංකාවේ තියෙන දේශීය වෛද්‍ය දේවල්. ඔය මම මේ ඉන්නේ මහ ලොකු පාස්ටර්ලා කියන ඔය සෙට් එකට මම මේ කියන්නේ. එන්නත මාකට් කරන. තමාගේ සභාවල් වල දොරටු විවෘත කරලා එන්නත් ගහන්න අර ජූස් එක විදින්න දෙන මම මේ කිතුණු නායකයන්ටයි මම මේ අවවාද කරන්නේ. දෙවියන්වහන්සේගේ දරුවෙක් ලෙස. ඇයි ඔබට මාකට් කරන්න බැරි? අඩුම ගානේ ලංකාවේ තියෙන මේ දෙවියන්වහන්සේ මැව්ව මේ ස්වභාවික ඖෂධ මේ ඒ ආයුර්වේදීය දේවල් ඇයි ඔබට මාකට් කරන්න බැරි? ඔබ අසාර්ථකයි. පසුතැවෙන්න. අඩුම ගානේ ඒකත් මාකට් කරන්න නම් මම මේ කියන්නේ. අපිට මේ දෙවියන්වහන්සේගේ දරුවෝ ලෙස මේවා මාකට් කර ඉන්න බෑ. නමුත් එන්නත මාකට් කරනවනේ අද කිතුණු. මම ඒකයි අභියෝග කරන්නේ ඔබට. ඔබ දේශීය ආයුර්වේද දේවල් මාකට් කරන්නකෝ. මහලොකට දඟල එන්නතක් ගැන මාකට් කරන්නේ. අද සත්‍ය ජනමාධ්‍ය වලින් අහනවා. ඔන්න දැන් හැබැයි පොඩ්ඩ එළිදරව් වෙනවා. එන්නතෙන් වෙන දේවල්. පෞද්ගලිකව මගේ බිරිඳගේ මව පවා මේ එන්නත නිසා බාධාට පත් වෙලා සිටිනවා. එන්නත නිසා. මහලොකු වැදගැම්මක් නැති එන්නත නිසා. නැති රෝග හැදිලා එන්නත ගත්තට පස්සේ මගේ බිරිඳගේ මවට පවා දෙවියන්වහන්සේගේ කරුණාව යට තිබෙනවා තවමත්. ඒ නිසා මේ පුහු දේවල් වලින් වැළකෙන්න. දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙන නිදහස තුල උන්වහන්සේ ඒ ආත්මයන් වහන්සේ තුල මේ මම මේ කතා කරපු කාරණාවල ඔබ මම විමසන්න ඕන. ගලාති 5:16 කියනවා. නමුත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. මක්නිසාද මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධවද ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරති. නුඹලා කැමති වන දේ නොකරන ලෙස මොහු එකිනෙකනාට විරුද්ධ වෙති. රෝම 6:23 කියනවා. මක්නිසාද පාපයේ කුලියන නම් මරණය. පාපයේ කුලිය නම් මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව gift of God. දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී වූ
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. For the wages of sin is death, but the gift of God is eternal life through Jesus Christ our Lord. යොහන් 8:34 කියනවා යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. පව් කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය. වාලා නිතරම ගෙදර නැවතී නොසිටි. පුත්‍රයා නිතරම නැවතී සිටි. එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස් කරන්නේ නම් සැබවින් නුඹලා නිදහස් වන්නහුය. If son set you free, you are free indeed. මේක කතා කරේ විශේෂයෙන් පරිසවරුන් අතුරු කට්ටියක් ඒ යුදෙව්වරුන් යේසුස් වහන්සේට විරුද්ධව සිටිය ඒ සම්බන්ධ ධර්මය තුල තමයි මේ ප්‍රකාශය යේසුස් වහන්සේ කරේ. ඒ නිසා අද ඔබ මම යේසුස් වහන්සේ ඔබව මාව නිදහස් කරලා තිබෙනවා. ආමෙන්. හැබැයි ඔබට මට නිදහස් කැමැත්ත තිබෙනවා යේසුස් වහන්සේ දීපු නිදහස තුල ඒක දිගටම ගැලවීම ආරක්ෂා කරගෙන ඉෂ්ට කරගන්න හෝ ඒක අතහැරලා දාන්න. ඒ නිසා අද මේ අපි කතා කරාව කුඩා මාතෘකාව කිතුණුවන්ම විකෘති කරගෙන ඉන්නා වූ මාතෘකාවක් මේක. ඒ නිසා මේ නිදහස් කැමැත්ත ෆ්‍රී විල් එක දෙවියන් වහන්සේ ඔබට මට දීලා තිබෙන ආශිර්වාදයක්. ඒක නිසා තමයි දෙවියන් වහන්සේගේ විනිශ්චයන් ඒවා ධර්මිෂ්ඨයි කියන්නේ. ඇයි? බලහත්කාරයෙන් ඒවා කරන්නේ නැහැ. නිදහස් කැමැත්ත ෆ්‍රී විල් එක තුල තමයි මනුෂ්‍යයා යේසුස් වහන්සේ පිළිගන්නේ හෝ මනුෂ්‍යයා යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ. නිදහස් කැමැත්ත. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ඉදිරියේදී යේසුස් වහන්සේ සභාව ඔසවගත්තට පස්සේ මුළු ලෝකයේ කෙරෙහි දැඩි උදහස උන්වහන්සේගේ රෞද්‍ර උදහස වගුරවනවා අවුරුදු 7ක් තිස්සේ යාකොබ්ගේ විපත්ති කාලය තුල. ඒ අවුරුදු 7 තුල මේ මුළු ලෝකයේ බොහෝ මිනිස්සු විනාශ වෙනවා. දෙවියන් වහන්සේ දේ කරනවා. ඇයි? එතකොට දෙවියන් වහන්සේ දෝෂාරෝපණය කරපන්. දෙවියන් වහන්සේගේ විදහස ඉදිරියේ උදහස ඉදිරියේ. ඇයි? දෙවියන් වහන්සේගේ විනිශ්චයන් ධර්මිෂ්ඨයි. ඔබට මට දීලා තියෙන මේ නිදහස් කැමැත්ත ඔබ මම අයිති ලෙස පාවිච්චි කරන නිසායි ඔබ විනාශ වෙන්නේ උන්වහන්සේගේ උදහස ඉදිරියේදී. ඔබ විනාශ වෙනවා. සැබවින්ම ඔබ විනාශ වෙනවා. ඔබ උන්වහන්සේගේ වචනයට පිටුපෑවොත්. ඔබට තියෙන නිදහස් කැමැත්ත, ඔබට තියෙන ෆ්‍රී විල් එක තුල ඔබ ඕන දෙයක් කරගන්න. ඔබට තියෙන ෆ්‍රී විල් එක තුල ඔබ යේසුස් වහන්සේව පිළි අරගෙන මේ වචනේ අධ්‍යයනය කරලා වචනයට යටත් වුණොත් ඔබට මට ඒ ආශිර්වාදෙ හිමි වෙනවා. ඔබගේ මගේ ෆ්‍රී විල් එක තුල යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරමින්, උන්වහන්සේට විරුද්ධව සිටමින්, කැරලිකාරකම් කරමින් සිටියොත් ඒකේ විපාකය කිනිවිලේදී ඔබගේ මගේ ෆ්‍රී විල් එක කෙලවර වෙනවා. අන්න එදාට නම් ෆ්‍රී විල් එකක්, ගිනිවිලේදී නම් ෆ්‍රී විල් එකක් නැහැ. ඒ නිසා අද දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙන ෆ්‍රී විල් එක, නිදහස් කැමැත්ත තුල ඔබ මම දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේගේ ඊමට සූදානම් වෙමින් උන්වහන්සේ තුල මේ ගමන යන අපේ නිදහස් කැමැත්ත අපි උන්වහන්සේට යටත් කරමු. දෙවියන් වහන්සේ මේ වචන වලින් ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.